මට මේ මෑත කාලේදී ළමයෙක් මට කතා කළා ළමයට එක පැත්තකට පමණක් එන්නේ. ඒ කියන්නේ පන්තියට එන්න විතරක් බස් ගාස්තුව 675ක් යනවා. මේක ඇත්තටම ප්ලෑන් කරලා තියෙන්නේ ඉස්සර ප්ලෑන් කරේ කොළොන්නාවෙන් තෙල් අරගෙන ට්‍රේන් එකේ අර ස්ටේෂන් වලට ගිහලා ගබඩා කරනවා. ඊට පස්සේ ප්‍රාදේශීය වශයෙන් බවසොල්ලෙන් බෙදා හරිනවා. දැන් අද වෙද්දී වෙන්නේ කොළඹ ඉඳන් කෙලින් බවසොල්ලෙන් බෙදා හරිනවා. කෑගල්ලේ උපකාරක පන්ති කරනවා කියලා කිව්වහම නිකන් පොඩි ප්‍රාදේශ සභා මන්ත්‍රී වගේ ගතියක් තියෙනවා. නුවර කුරුණෑගලට ආපුවා නිකන් පොඩි පළාත් සභා මන්ත්‍රී වගේ ගතියක් තියෙනවා. නුගේගොඩ කිව්වහම නිකන් ජාතික මට්ටමේ එකත් නුගේගොඩ ඇවිල්ලා අර මේ ඔය රොඩවේකේ එහෙම නැත්නම් සක්‍යකේ කිව්වහම නිකන් කැබිනට් මිනිස්ටර්කමක් වගේ. ඔය පාර්ලිමේන්තුවේ එන අයගෙන් මම හිතන්නේ අතිබහුතරයේ එන්ජින් කැපැසිටි එක 3000ක් වැඩි වාහන ඒගොල්ලන්ගේ ආසනේ ඉඳන් පාර්ලිමේන්තුව ඇවිල්ලාදී කොහොමත් සාමාන්‍ය වාහන 6ක් 7ක් යන පෙට්‍රල් ඩීසල් පුච්චලා තමයි යන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකුට මාසෙකට දෙන යම් තියෙනවානේ දීමනාට. ඒ දීමනාවෙන් පොඩි කොටසක් වැය කරලා එයාගේ ගෙදර හොද ටීවී ස්ක්‍රීන් එකක් දාලා ඉවරලා කැමරාවක් හයි කරලා සීට් එකක් ගහගත්තා නම් ඉවරනේ වැඩි. මේ වෙලාවේ මිනිස්සු ඇත්තටම කියන්නේ පෙට්‍රල් මිල අඩු කරන්න කියලා නෙමෙයි. ඩීසල් මිල අඩු කරන්න කියලා නෙමෙයි. වැඩි තමයි. අඩුම ගානේ කියන්නේ මේ මිලට හරි දෙන්න කියලා කියන්නේ. නිබන්ධනයක් print කරන්න ගත්ත රුපියල් 3350ට තිබ්බ කඩදාසි පැකට් එක අද රුපියල් 18900. ටියුට් එක පිට කවරයක් එහෙම print කරන්න රුපියල් 5400ට ගත්ත ආර්ට් පේපර් කියන ඒ මොඩල් එකේ පේපර් එක දැන් රුපියල් 26000යි. අයිබෝන් තවත් දවසක ඔබට වැදගත් දෙයක් අපි අරගෙන යනවා කියන විශ්වාසයෙන් යුක්තව අපේ වීඩියෝ එක බලන ඔබට අයිබෝන් කියලා අද වැඩසටහනට පිළිගන්නවා. ඉතින් මේ ජීවිතේ අපිට සමහර තැන්වලදී අපි හිතන දේවල් ලැබෙනවා සහ නොහිතන දේවල් ලැබෙනවා. ඒ වගේම තමයි අපි ගාව තියෙන හිතන දේවල් නොහිතන දේවල් හිතන්නේ නැති වෙලාවට අපෙන් ගිලිහිලා යනවා අපිට නැති වෙලා යනවා. ඉතින් මේ ඒ කරුණු කාරණා කොහොම වුණත් හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ අපේ ජීවිතයේ අඩුපාඩු තිබ්බත් අඩුපාඩු නැති වුණත් ජීවිතය සාර්ථක කරගන්න හරි පාරට එන්න. ඉතින් ඒ වගේ ඔබේ ජීවිතේට අදත් කතාවක් අර්ථවත් කතාවක් එකතු කරන්න පුළුවන් පුද්ගලයෙක් එක්ක අද අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. සමන් එදිරිසිංහ සර්. අයිබෝන් සර්. අයිබෝන්. සමන් එදිරිසිංහ කිව්වහම මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න අය බොහෝ පිරිසක් අඳුරන නාමයක්නේ. ඉතින් නමුත් අද වීඩියෝ එක බලන පිරිසක් ඇති සර්ව අඳුරන්නේ නැති. අපි කියමුකෝ සමන් සර් මේ දවස්වල මොනවද වැඩ කටයුතු? මේ දවස්වල සාමාන්‍ය පරිදි උපකාරක පන්ති ටික පවත්වාගෙන යනවා. එතකොට මහනුවර කෑගල්ල නගර දෙකේමත් ඊට අමතරව අලුතෙන් මේ අවුරුද්දේ ආරම්භ කරා නුගේගොඩ නගරේ ඒ පන්ති ටික පවත්වනවා. ඊට අමතරව සාමාන්‍ය වශයෙන් නියලන ව්‍යාපාර කටයුතු කීපයක් තියෙනවා සෑහෙන කාලෙක ඉඳන්. ඒ ටික අමාරුවෙන් වුණත් කරගෙන යනවා. ඉතින් මේ දවස්වල මේ තත්ත්වය උඩ. එතකොට දැන් සර්ගේ සම්පූර්ණ නම උපන්න සහතිකයේ තියෙන විදිහට නම් මගේ නම සමන් කුමාර එදිරිසිංහ. ටියුෂන් ශාස්ත්‍රයේ භාවිතා කරන නම එතකොට? ටියුෂන් ශාස්ත්‍රයේ භාවිතා කරන සමන් එදිරිසිංහ කියලා. වයස? දැන් හරියටම 35යි. ඔව්. එතකොට ගම් පළාතේ එහෙම කොහොමද සර්? මගේ මුල් ගම කෑගල්ල දිස්ත්‍රික්කයේ අත්තනගොඩ කියන ගම. මේක බොහොම පිටිසර ගමක්. ඒ අත්තනගොඩ ගමේ කෙළවරේම තමයි ගෙදර. එතකොට දැන් නම් මගේ පසු කාලෙම මම කෑගල්ල නගරයට පදිංචියට ආවා. නමුත් දැන් වෙනකොට මම මහනුවර නගරේ තමයි පදිංචි වෙලා ඉන්නේ. දැන් එතකොට සර් මෙතෙන් එන්න දෙමව්පියන්ගේ ශක්තිය බලපෑවනේ. දෙමව්පියන්ගේ ජීවනෝපාය මොනවද උනේ? මගේ පියා 1981 වසරේදී මං හිතන්නේ දේශපාලන ගැටලුවක් මත රැකියාවෙන් ඉවත් වෙච්ච පොලිස් නිලධාරියෙක්. ඊට පස්සේ ඔහු බොහෝ දේවල් අපි ජීවත් කරන බොහෝ දේවල් කරා. නීත්‍යානුකූල දේවල්. හරි. එතකොට මගේ මව කිසිම දවසක රැකියාවක නියුත් වෙලා නැහැ. ඇය ගෘහණියක් වශයෙන් ඉතින් තාත්තට ඕනේ ශක්තිය සැපෙවුවා. එතකොට සර් දැන් මේ මෙතෙන්ට එන්න අධ්‍යාපනය කියන කාරණාව බලපෑවනේ. සර් ඉගෙනගත්ත පාසල් විශ්වවිද්‍යාල අපි ඒ ගැන කතා කරමු. මගේ ප්‍රාථමික අධ්‍යාපනය අත්තනගොඩ කනිෂ්ඨ විද්‍යාලය කියන පුංචි පාසල. මම කොහොමත් ඕනම තැනක මගේ පාසල මතක් කරද්දී මම පළමු එක මතක් කරලා තමයි ඊට පස්සේ එන්නේ. ඒතර මගේ ප්‍රාථමික අධ්‍යාපනයේ 1 සිට 5 වසර දක්වාම ඒ පාසලේ තමයි හැදෑරුවේ. ඊට පස්සේ මම පහදු ශිෂ්‍යත්වයේ සමත් වුණාට පස්සේ 6 වසර සඳහා කෑගල්ල විද්‍යාලය කියන නගරේ පාසලට ඇතුළත් වුණා. එතන සිට මගේ උසස් පෙළ අධ්‍යාපනය දක්වා සියල්ලම කෑගල්ල විද්‍යාලයේ තමයි මගේ ද්විතීක පාසල වුණේ. ඊට පස්සේ කෑගල්ල විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වෙලා පෙරදිනේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. එතනින් පස්සේ මගේ
උසස් අධ්‍යාපනයේ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය. ඊට අමතරව ලංකා රසායන විද්‍යා ආයතනයේ මම රසායන විද්‍යාව වැඩිදුර ඉගෙන ගත්තා සහ තව යම් අධ්‍යාපන සුසුකම් වගේක් හදා ගැනීමට අවශ්‍ය නිසා මම එහෙම ඉගෙන ගත්තා. මේ වෙනකොට කාඩිෆ් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ කියන්නේ UK වල ඒකේ මගේ MBA උපාධිය මේ වෙනකොට හදාරමින් ඉන්නවා. දැන් එතකොට මේ සමන් සර් කියන්නේ නුවර කුරුණෑගල ඊළඟට කෑගල්ල දැන් කොළඹට ඇවිල්ලා තියෙනනේ රසායන විද්‍යාවෙන් ලංකාවම අතික්‍රමණය කරන්න ජනප්‍රිය රසායන විද්‍යා ගුරුවරයෙක් විදිහට දරුවන්ගේ දෙමව්පියන්ගේ ආකර්ෂණය ආදරය දිනාගෙන දක්ෂ විදිහට ලංකාවම රසායන විද්‍යාවෙන් ආකර්ෂණය කරගන්න ඇවිල්ලා ඉන්න තරුණ ගුරුවරයෙක්. ඉතින් මේ සර්ගේ මේ ටියුෂන් ජීවිතයට පැමිණීම කොහොමද ආගමනය කොහොමද සහ ඒ එදා ඉඳලා අද වෙනකන් ටියුෂන් ජීවිතේ ගත වුණේ කොහොමද? මම ඒකට අලුත් දෙයක් එකතු කරමින් ගමම්ම කතාව පටන් ගන්න එතනදී පැහැදිලිව මම දැන් නුගේගොඩට ආවේ ඇත්තටම අර අතික්‍රමණය කරනවා කියන වචනේත් එක්ක තමයි මට මේ කියන්න හිතුනේ. මම උපකාරක පන්තියක ටිකක් වෙනස් විදිහකට කරන සහ කරපු ගුරුවරයෙක්. ඔව්. මට නුගේගොඩට එන්නත් ඕනුනේ ඒ වෙනස කොළඹට දෙන්න ඕනේ කියන අදහසින්. ඔව්. මොකද සාමාන්‍යයෙන් ওই ටියුෂන් ක්ෂේත්‍රයේ පොඩි අදහසක් තියෙනවා මේක නිකන් අර ඔය ගම්වල තියෙන පොඩි යම් තියෙන අර පන්ති විදිහට වෙන් කරනවා වගේ ඒ වගේ එකක් තියෙනවා. දැන් අපි කෑගල්ලේ උපකාරක පන්ති කරනවා කියලා කිව්වහම නිකන් පොඩි ප්‍රාදේශ සභා මන්ත්‍රී වගේ ගතියක් තියෙනවා. එතකොට නුවර කුරුණෑගලට ආපුවා නිකන් පොඩි පළාත් සභා මන්ත්‍රී වගේ ගතියක් තියෙනවා. නුගේගොඩ කිව්වහම නිකන් ජාතික මට්ටමේ ඒකත් නුගේගොඩ ඇවිල්ලා අර මේ ඔය රොඩවේකේම නැත්නම් සක්‍යකේ කිව්වහම නිකන් කැබිනට් මිනිස්ටර්කමක් වගේ පොඩි එහෙම එකක් තියෙනවා. ඉතින් අර මේ දැන් අපි කෑගල්ලේ නුවර ඊට පස්සේ කුරුණෑගල නම් ජාතික තලයේ ප්‍රතිඵල ඕන තරම් නිර්මාණය කරනවා. ලංකාවේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනි ඕන තරම් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේ මොකක්වත් අර කොළඹ පන්තියක් කරනකොම වෙන දෙයක් තියෙනවා. අන්න ඒ නිසාම තමයි ඇත්තටම කොළඹට මේ අවුරුද්දේ මම එන්නේ හිතුවේ. ඒතර උපකාරක පන්ති ක්ෂේත්‍රයට ඇතුළත් වෙච්ච විදිහ කතා කරොත් ඒක ඇත්තටම මේ අහම්බයකින් වෙච්ච දෙයක්. මම සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ මට ඕන වුණා මේ සාමාන්‍ය පෙළ විද්‍යාව පන්තියක් කරන්න. ඒ නිසා මම බොහොම පොඩි තැනකින් පටන් අරගෙන සාමාන්‍ය විද්‍යාව පන්තිය පවත්වාගෙන ගියා. ඒතර ඒකෙත් ඇත්තටම ඉතිහාසය ගත්තොත් මම O level ලියලා දවස් 2කින් තමයි මම සාමාන්‍ය විද්‍යාව පන්තිය පටන් ගත්තේ. ඒතර දවස් O level විභාගය වල දවස් 2යි. එතකොට පළවෙනියටම උපකාරක පන්තිය. ඇත්තම කතාව පළවෙනි උපකාරක පන්තිය නෙවෙයි. ඊට කලින් මම මගේ පළවෙනි උපකාරක පන්තිය බැලුවොත් එහෙම ඒක පටන් ගත්තේ 1997 මම ඉස්කෝලේ 6 වසරේ ඉන්න කාලේ. ඒක අපිට පල්ලෙහායින් අවුරුද්දේ නංගිලා මල්ලාට ශිෂ්‍යත්ව පන්තිය. ඒතර මම ඉස්කෝලේ 6 5 වසරේට ශිෂ්‍යත්වයට උගන්වනවා. ඉතින් මේ එහෙම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ කොහොම හරි මම ඉස්කෝලේ 9 10 11 පන්ති වල ඉන්න කාලේ 6 7 8 අයට ගණිතය ඉගෙනුවා. ඉතින් ඒවා උපකාරක පන්තිම කියන්නත් බෑ. ඒව නිකන් අර උගන්නන්න තිබ්බ ඕනකමට කරන දේවල්. ඊට පස්සේ මම O level විභාගේ ලිව්වට පස්සේ මම පටන් ගත්තා O level ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අයට පන්තියක්. ඒ ඇත්තම කතාව ගොත් ඒ පන්තියේ පළවෙනි දවසේ එක ළමයෙක්වත් හිටියේ නැහැ. ඒ හින්දා මේ බස් හෝල්ට් එකේ වෙන ගමනක් යන්න පුළුවන් ළමයෙක් ගෙනල්ලා තියලා තමයි ඉගෙනුවේ. ඒ තමයි පළවෙනි O level ශිෂ්‍යාව සහ පළවෙනි උපකාරක පන්ති ශිෂ්‍යාව. ඉතින් මම කොහොමද කියන්නේ මේ මගේ පන්ති තමයි ලංකාවේ එක රැයකින් ළමයි සංඛ්‍යාව දෙගුණ වෙච්ච පන්ති කියලා මම කියන්නේ. මොකද අර පළවෙනි දවසේ ළමයි ඊළඟ දවසේදී දෙගුණ වුණා. එකන් ඇවිල්ලා තිබුණා කියන්නේ. ඒතකොට එයයි යාළුවා. ඒතකොට දෙගුණ වෙනවා. දෙගුණ. ඊළඟ දවසේ 4 දෙනෙක්. ඊට ඒතකොට ආයිත් දෙගුණ වුණා. ඒක තමයි මම කියන්නේ පන්ති වල. ඉතින් ඔහොම කොහොම හරි සාමාන්‍ය පෙළ පන්ති කරගෙන ගියා දිගටම. ඒ අතරේ මම පාසලේ උසස් පෙළ හදාරන කාලෙත් මගේ පාසලේම පල්ලෙහා පන්ති වල මල්ලටත් ඇත්තටම විද්‍යාසා ගණිතය එහෙම ඉගෙනුවා. ඉතින් ඒ නිසා ඒක තමයි මගේ උපකාරක පන්ති වල නිකන් මූලික ආරම්භය වගේ. ඊට පස්සේ මම උසස් පෙළ සමත් වුණා. මගේ උසස් පෙළ ප්‍රතිඵලය A3යි. එතකොට ඊට පස්සේ මගෙත් එක්ක සමකාලීනව සහ මට අවුරුද්දක් පල්ලෙහායින් ඉන්න නංගිලා මල්ලා මගේ බොහොම හිතවත් අය කීප දෙනෙක් ඉතින් මට කිව්වා ඔයා මෙඩිසින් සිලෙක්ට් වෙන්න ඔයා වැඩ කරපු විදිහට වැඩ කරන්න අපිට කියලා දෙන්න. ඉතින් ඒක තමයි මගේ උපකාරක පන්ති අර වෙනස් සම්දිස්ථානයකට හැරෙන්න බලපව පළවෙනිම දේ. ඊට පස්සේ කොහොම හරි මම එහෙම කීප දෙනෙකුට පන්තියක් ඇත්තටම පන්තියක් නෙවෙයි නිකන් උගන්වන්න පටන් ගත්තා. සමහරවිට හවස 6ට පටන් ගත්තාම පහුවදා හවස 6 වෙනකල් උගන්වනවා. එතකොට ෆිසික්ස් උගන්වනවා, කෙමිස්ට්‍රිත් උගන්වනවා, බයොලොජිත් උගන්වනවා.
ඉතින් ඔහොම සති දෙක තුනක් කරනකොට මගේ අර යාළුවෝ අවුරුද්දක් පල්ලෙහායිරම නංගිලා මල්ලා ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා. ගොඩක් අය නෑ ළමයි 10ක් 12ක් ඔය අඳුරන අය. කාගේ හරි ගෙදරකට එකතු වෙලා තමයි මේක කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා මේ ඔය උගන්නන එක ගුරුවරයෙක් උගන්වන්න වඩා හොඳට තේරෙනවා. ඒ හින්දා පන්ති පටන් ගන්න. අපි උදව් කරන්න කියලා. ඒතකොට මම ඒගොල්ලන් අහපු දේ හරි දැන් මම සබ්ජෙක්ට් තුනම උගන්වනවානේ. ඔව්. හරි මොනවද මේකෙන් හොඳටම තේරෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ කියපු දේ සබ්ජෙක්ට් තුනම හොඳටම තේරෙනවා. හැබැයි අපිට කොහෙන්වත් කෙමිස්ට්‍රි කියන එක දැනලා තිබුණේ නැහැ. දැන් තමයි කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා කියලා දැනෙන්නේ. ඊට පස්සේ මම තීරණය කරා එහෙනම් මේක අලුත් වැඩක් කරන අවස්ථාවක් කියලා මම කෑගල් නගරේ ඒ කාලේ යම් මට්ටමකට ජනප්‍රිය වෙලා තිබ්බ ආයතනයක මට පොඩි පන්ති කාමරයක ඉඩ හම්බුණා. ඉතින් ඒකේ පන්ති පටන් ගත්තා උසස් පෙළ 2008 මාර්තු මාසේ 5 වෙනිදා. ඊට පස්සේ කොහොම හරි මේ පන්තිය පටන් අරගෙන ළමයි 15ක්ද හිටිය පටන් ගන්න දවසේ විභාගයට යනකොට ළමයි 40ක් 45ක් හිටියා. එතකොට ඒගොල්ලෝ විභාගයට යන්න පන්තිය නතර කරේ ඒ අවුරුද්දේ ජූලි මාසේ 27 වෙනිදා මම ජූලි මාසේ 23 වෙනිදා වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. ඊට දවස් 4කට විතර කලින්. ඊට පස්සේ මම ඊළඟ අවුරුද්දේ පන්තියත් පටන් ගත්තා. ඊළඟ අවුරුද්දේ පන්තියත් පටන් අරගෙන දැන් ඒකත් මාස 3ක් 4ක් කරගෙන යන අතරේ දැන් වෛද්‍ය පිටි ඇතුලේ ඉඳගෙන වෛද්‍ය පිටේ ඇතුලේ ඉඳගෙන එතකොට මට තේරුණා වෛද්‍ය අධ්‍යාපනයේ මේකයි දෙක හරිම අමාරුයි. උපකාරක පන්ති කරන්න ඕනේ වෛද්‍ය ලෝකේ තියෙන අමාරුම උපාධියනේ. ඉතින් එතකොට ඒක ඉගෙන ගන්න අධ්‍යයන කටයුතු වැඩි පාඩම් කරන්න වැඩි. ඉතින් මේක සංකීර්ණ දෙයක්. ඉතින් මට ඕන වුණා ඊට පස්සේ ඒ අවුරුද්දේ පන්තිය කරලා අවසන් කරලා උපකාරක පන්ති ක්ෂේත්‍රයෙන් සමු අරගෙන දිගටම අධ්‍යයන කටයුතු වල විතරක් නියැලෙන්න ඕනේ කියන දන මට ඉතින් හිතලා තිබුණා. ඔන්න ඔහොම ඉන්න දවසක ඔහොම හිතාගෙන අර පන්තිය කරමින් ගමන් ඉන්න කාලෙක පළවෙනි පන්තියේ දරුවන්ගේ ප්‍රතිඵල ආවා. අන්න ඒ ප්‍රතිඵල අතරේ කෑගල් දිස්ත්‍රික්කයේ ජීවිතයන්ශයේ පළවෙනිය දෙවෙනිය ඇතුළත් මට මතක විදිහට මෙඩිසින් සිලෙක්ට් වෙච්ච දරුවෝ වෛද්‍ය විද්‍යාව තේරිපත් වෙච්ච දරුවෝ හිටියා 8 දෙනෙක්. සහ ඉංජිනේරු පිරිට තේරිපත් වෙච්ච දරුවෝ හිටියා 7 දෙනෙක්. තමයි අර 45ක් 50ක් වල පන්තියේ 15 දෙනෙක් හිටියා මෙඩිසින් කියන පළවෙනි බැච් එක. පළවෙනි බැච් එක. අන්න එදා මට හිතුණා මේක අනික් අයට වඩා වෙනස් දෙයක් මට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් එදා ගොඩක් දරුවෝ අර වෛද්‍ය පීඨයට තේරිපත් වෙච්ච ගොඩක් දරුවෝ මගෙන් ඉල්ලපු දේ තමයි සර් පන්ති නම් නතර කරන්න එපා මේක අනිවාර්යෙන් කරන්න කියන එක. ඊට පස්සේ දිගටම ඊළඟ අවුරුදු තීරි පන්තිකුත් පටන් ගත්තා. ඒකත් නගරයේ ලොකුම පන්තිය වුණා. ඔව්. ඊට පස්සේ ටික දවසක් ටික කාලයක් අවුරුද්දෙන් විතර මම ඊට නුවර නගරයට ආවා. ඊට නුවර නගරයේත් පළවෙනි පටන් ගත්ත පන්තිය ළමයි 18කින් විතර පටන් ගත්තේ. ඒක පළවෙනි අවුරුද්දේම නුවර නගරේ තියෙන ලොකුම කෙමිස්ට්‍රි පන්තිය වුණා. ඊට පස්සේ නුවර රිවිෂන් පන්තියක් කියලා පටන් ගත්තා. ඒකත් ඒ වගේ ප්‍රොමෝට් වුණා. ආව අවුරුද්දක් දැක්ක ඇති කුරුණෑගලට ආවා. ඉතින් අර පටන් ගන්න හැම පන්තියම වගේ බොහොම ඉක්මනට ජනප්‍රිය වුණා. මම විශ්වාස කරනවා මගේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ අර සාමාන්‍ය නිර්මාණය කරන්න බැරි විදිහේ ප්‍රතිඵලය තමයි මේ වගේ පන්ති ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙන්න හේතු වෙච්ච දෙයක්. ඉතින් අවසානයේ ඔහොම ඇවිල්ලා දැන් නුගේ කොට්ටත් ඇවිල්ලා නතර වෙලා තියෙනවා. ඔව්. දැන් ලංකාවම අතික්‍රමණය කරන්න පුළුවන් ගුරුවරයෙක් බවට පත්වලා ඉන්නවා සමන්ස. ඉතින් මේ සමන්ස දැන් අර ටියුෂන් ශාස්ත්‍රයේ විතරක් ඉන්න කෙනෙක් නෙමෙයි මේ වෙද්දි ව්‍යාපාරික ලෝකයේත් ඉන්න කෙනෙක්. ව්‍යාපාරික ලෝකයේත් බොහොම සාර්ථක ගමනක් යන කෙනෙක්. සර් මොනවාද මේ වෙද්දි කරන ව්‍යාපාර? ව්‍යාපාර කිහිපයක් තියෙනවා. එතකොට මේ දවස්වල නම් මේ හැම ව්‍යාපාරයක් මම හිතන්නේ රටේ තියෙන වර්තමාන තත්ත්වයට එක්ක බොහොම අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මම කියන්නේ අපේ ව්‍යාපාරයේ පවත්වන යන්න අමාරුව නෙමෙයි. ඒකට ලැබෙන්න ඕනේ අපිට තියෙනවනේ යම් දේවල් ටිකක් මම කියන්නේ ගවර්න්මන්ට් එක පැත්තෙන්ම කියලා. නමුත් ලැබෙන්න ඕන දේවල් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ දේවල් කරගන්න අමාරු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. එතකොට මගේ ප්‍රධාන ව්‍යාපාර කිහිපයක් තියෙනවා. ඒතර පළවෙනි එක වශයෙන් මට කියන්න පුළුවන් මගේ දැන් ওই උපකාරක පන්ති ක්ෂේත්‍රයත් එක්ක මම වෙනම කෑගල් නගරේ පවත්වාගෙන යනවා අධ්‍යාපන ආයතනයක් සයන්ස් এডুকেෂන් ඇකාඩමි කියලා. ඒතර මේක දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා පටන් අරගෙන මේක ළමයින්ට හොඳ පහසුකම් සහිතව AC කරපු දේශ අංග සම්පූර්ණවනේ. එහෙම අංග සම්පූර්ණව තාක්ෂණීය පුළුවන් උපක්‍රම භාවිතා කරලා එහෙම එකක් පවත්වාගෙන යනවා. ඉතින් ඒක මම ව්‍යාපාරයක් වශයෙන් ඇත්තටම දකින්නේ නැහැ. ඒක මට අවශ්‍ය වුණේ ළමයින්ට හොඳ අධ්‍යාපන වටපිටාවක් හදලා දෙන්න. ඊට අමතරව ගත්තොත් මම ප්‍රමුඛ පෙළේ කන්ස්ට්‍රක්ෂන් ගොඩනැගිලි කටයුතු ඉදිකිරීම් කටයුතු කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් එකක් පවත්වාගෙන යනවා construct.lk engineering private limited කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් විදේශ රටවල් වලින් ෆන්ඩ් කරන ප්‍රොජෙක්ට්ස් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. දැනටත් මේ නෝටත් අපේ සාර්ථක ප්‍රොජෙක්ට්ස් කීපයක් කරගෙන යනවා.
ඊට අමතරව ගත්තොත් මම මගේ ප්‍රොඩක්ෂන් හවුස් එකක් ඒ කියන්නේ ෆිල්ම් ටෙලිඩ්‍රාමා ඊට අමතරව ලයිව් ෂෝස් ෆොරින් ෂෝස් වගේ දේවල් කරන වෙනම ආයතනයක් තියෙනවා. එතකොට ඒකත් අපි පවත්වාගෙන යනවා. මේ දවස්වල නම් ඉතින් ටිකක් අමාරුත් වෙනවා. නමුත් කොහොම හරි කරගෙන යනවා. ඒක දෙවෙනි එක. ඊට අමතරව අපි අපනයන ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. ඒතකොට ඒකේ අපි අපිට යුනික් වෙච්ච ප්‍රොඩක්ට් එකක් ලංකාවට විදේශ විනිමය සෑහෙන ප්‍රමාණයක් ගේන්න පුළුවන් විදිහ අපිට යුනික් වෙච්ච ප්‍රොඩක්ට් එකක් අපි විතරයි ඒක ලංකාවේ කරන්නේ. ඒ ප්‍රොඩක්ට් එකක් අපි අපනයනය කරනවා ගල්ෆ් රටවල් වලට ඊට අමතරව මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට ඊට පස්සේ තව ගත්තොත් එහෙම කොරියා වගේ රටවල් වලට. එතකොට ওই ටික ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යනවා. ඊට අමතරව මගේ වෙනම ටුවරිසම් සංචාරක ව්‍යාපාරය කියන සංචාරක කර්මාන්තයේ තියෙන ව්‍යාපාරයක් තියෙනවා. එතකොට ඒකත් දැසයන කාලෙ තිස්සේ පවත්වාගෙන යනවා. අපි ඒ හරහා උත්සාහ කරනවා ලංකාවේ දැනට යම් මට්ටමකට විතරක් ජනප්‍රිය වෙච්ච වෙන විදිහට ගොත් අන්කොමන් සංචාරක ඒවට අපි කියන්නේ මේ ඩෙස්ටිනේෂන්ස් ටූරිස්ට් ඩෙස්ටිනේෂන්ස් ටිකක් තියෙනවා. අන්න ඒ ටික අලුත් විදිහට ප්‍රොමෝට් කරන්න වැඩක් කරගෙන යනවා. ඉතින් මේ දවස්වල ටිකක් ඉතින් හරි අමාරුවෙන් තමයි මේ ටික මැනේජ් කරගන්න. දැන් ඒ විදිහට මේ සාර්ථකව ටියුෂන් ශේෂ්ත්‍රයේ නියැලෙමින් ඊට සාපේක්ෂව ව්‍යාපාර ලෝකයේත් ඉන්න කෙනෙක් විදිහට අපි හිතුවා මේ රටේ කාලීන ප්‍රශ්න දැන් අපි වෙනදා සාමාන්‍ය වීඩියෝ එක බැලුවොත් දකින්නේ සාමාන්‍යයෙන් අර තව කෙනෙක්ගේ ජීවිත කතාවක් එහෙම නැත්නම් කොහොමද ජීවිතේ ජයගත්තු ඒ වගේ කතාවක් දැන් ඊටත් වඩා දැන් අපි කල්පනා කරා දැන් මේ රටේ තියෙන අපි දැන් සියලු දෙනා මුහුණ දීලා තියෙන මේ අර්බුදකාරී වාතාවරණයත් එක්කලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න දැන් අර එකිනෙකට වෙනස් ව්‍යාපාර රසක නියැලෙන ඒ විදිහට සෑහෙන පුළුල් සමාජයත් එක්ක සැරිසරන පුද්ගලයෙක් විදිහට දැන් සර් මේ අපේ ලංකාවේ දියුණු අධ්‍යාපන මට්ටමක් තියෙනවා සාක්ෂරතාවයත් අතින් ඉහළ බොහොම ඉහළ රටක්. එතකොට අපේ රටේ ඉන්නවා ඉගෙනගත්තු උගත් පිරිසක් ඉන්න විශාල ප්‍රමාණයක්. පිට රටටත් අපේ දැන් නාසා ආයතනය ගත්තත් ඒ වගේ ලෝකීය ප්‍රධාන පෙළේ ආයතන ගත්තත් ඒ වගේ ලාංකිකයෝ ඉන්න වැඩ කරන. එතකොට දැන් මේ පිරිසක් ලංකාව තුලින් බිහි වෙලා තියෙද්දිත් ලංකාව මේ වගේ අර්බුදයකට මුහුණ දෙන්න අපේ අධ්‍යාපන ක්‍රමයේ යම්කිසි මොකද්ද වෙනසක් තිබිලා තියෙනව නේද? මේක ඇත්තටම අපි මීඩියා ටිකක් ගැඹුරින් හිතන්න සහ කතා කරන්න ඕන දෙයක් මේක. අධ්‍යාපන ක්‍රමයේ යම් අඩුපාඩුවක් නැතුවම නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මම දකින්න අඩුපාඩුව තමයි අපේ රටේ ගොඩක් දරුවෝ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ දරුවන්ව මෙහෙවන්නේ දරුවෝ ස්වයංව මෙහෙවෙන්නේ ඊට අමතරව දවකටත් ගුරුවරු දරුවන්ව මෙහෙවන්නේ මේ ගොඩක් කලාවට එක වෘත්තියකට එහෙම නැත්නම් වෘත්තීන් දෙක තුනකට අර සීමා වෙලා. ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයා ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ එකක් තමයි අපේ රටේ තියෙන්නේ. ඒත් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණොත් මේක කරනවා. ඒක බැරි වුණොත් මේක කරනවා. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. සරලව කිව්වොත් අපේ රටේ කියන්නේ ප්‍රොෆෙෂන් ඔරියන්ටඩ් এডুকেෂන් සිස්ටම් එකක් නැහැ. මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මම කියන්නේ ලංකාව මේ රට වගේ වෙන්න ඕනේ මේ රට වගේ වෙන්න ඕනේ කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව වගේ රටක මොන්ටිසෝරි යන ළමෙක් ප්‍රී ස්කූල් යන ළමෙක්ගෙන් ඇහුවොත් එහම ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. සමහරු කියනවා මේ එයා කැමති මෙටල් බ්‍රේකර් කෙනෙක් වෙන්න කියලා. අර ගල් කඩන එහෙම කෙනෙක් වෙන්න කැමති කියලා. තව සමහරු කියනවා මේ අර ගාබේජ් ට්‍රැක්ටර් එක කුණු ට්‍රැක්ටර් එක ඒක ඩ්‍රයිව් කරන්න කැමති කියලා. හරි එතකොට ඒක දැන් අපේ රටේ කිව්වොත් එහෙම මොන්ටිසෝරි ළමෙක් මෙටල් බ්‍රේක් කෙනෙක් වෙන්න කැමති කියලා ඌ පළවෙනි දේ අම්මගෙන් ගුටි කනවනේ ගෙදර ආපු ගමන්. හරිද? නමුත් එතන තියෙන වෙන දෙයක්. ඒ ළමයා වඩාත්ම කැමති සහ ඒ ළමයා අර අපි කියන්නේ ඉන්ටරෙස්ටිං කියලා. අන්න ඒ වෘත්තියනේ. ඒතකොට දැන් සමහරට ඔය ළමයා මෙටල් බ්‍රේකර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තොත් එයාගේ ජීවිත කාලය අවුරුදු 22ක් 23ක් යනකොට ඌ සමහරලාවට අර මේ මෙටල් බ්‍රේක් කරන්න අලුත් උපකරණයකුත් හොයාගන්න. අනිවාර්යයෙන්. එතකොට අර කුණු ට්‍රැක්ටරේ කුණු ප්‍රොසෙස් කරන්න මේ ආසයි කියන ළමයා ඒ ප්‍රොෆෙෂන් එක ඒක ප්‍රොෆෙෂනල් විදිහට ඉගෙන ගත්තොත් සමහරට අවුරුදු 25ක් විතර යද්දී ඒ ළමයා අර ලෝකේ සමහර ප්‍රවල් තියෙනවා වගේ අර වෙනම ඔටෝමැටික් ආර්ම් එකකින් ගිහිල්ලා කුණු බක්කිය අරගෙන ඒක ට්‍රැක්ටරේට දාගෙන ඒක ඇතුලෙන් ප්‍රොසෙස් කරලා එහා පැත්තෙන් කොම්පෝස්ට් එල්ලට දාන්න පුළුවන් විදිහේ මැෂින් එකක් හදන නිර්මාතෘවරයා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අර ප්‍රොෆෙෂන් එකට තමයි ඉගෙන ගන්නේ. අපේ රටේ එහෙම එකක් නැහැ. අපේ රටේ දැන් රැකියා විමුක්තිය හිතන්නකො. ඒතර අපේ රටේ මොකක්ද දැන් රැකියා නැති මිනිස්සු සෑහෙන පිරිසක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ඉගෙනගෙන ඉඳලා මොනවා හරි සබ්ජෙක්ට් එකක් තුනක්. ඒතර දැන් ඇත්තටම බලන්න ඕනේ ඒ ඉගෙනගත්ත සබ්ජෙක්ට් දෙක තුනට ඒගොල්ලන්ට දෙන්න තරම් රැකියා මේ රටේ තියෙනවද කියලා.
පැහැදිලිව. මොකද මම පැහැදිලිවම දන්නවා අපේ රටේ බැංකු ක්ෂේත්‍රය ගත්තොත් මම කියන්නේ මේක වෙන්න ඕනේ නැහැ කියලා නේ මම කියන්නේ. නමුත් අපේ රටේ බැංකු ක්ෂේත්‍රය ගත්තොත් බැංකු ගණනාවක මම පැහැදිලිව පෞද්ගලිකව දන්න බැංකු ගණනාවක් කළමනාකරුවෝ ඉන්නේ සමහරවිට සයන්ස් ඩිග්‍රී එකක් තියෙන. සමහරට ඇග්‍රිකල්චර් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් බැංකුවේ ක්‍රෙඩිට් ඔෆිසර්. බහුතරේ. හරි. එතකොට සමහරට මයික්‍රෝබයොලොජි ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් එයා බැංක් එකේ ඇසිස්ටන්ට් මැනේජර්. මේක මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉගෙනගත්ත දේ ඵලදායී විදිහට භාවිතා කරලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ ඒ වෙලාව ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මම පළවෙනියටම කියන දේ තමයි අපි හදන්න ඕන ප්‍රොෆෙෂන් එකට ටාගට් කරලා අධ්‍යාපනයක් හදන්න. ඒතර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අනාගතේ හිතන්නකෝ එයා ඉන්නවා නම් අර අපි දුමු කිතුල් ගහ කියලා කිතුල් ගහෙන් කිතුල් පැණි අරගෙන ඒකෙන් මොනවා හරි දෙයක් නිර්මාණය කරන්න. හරි. දැන් අදටත් අපේ රටේ ඕන තරම් කිතුල් ගස් තියෙනවා. හැබැයි ඒකෙන් ගන්න පුළුවන් පුදුම ආර්ථික ප්‍රයෝජන ගොඩක් තියෙනවා. හැබැයි ගන්න බොහොම අල්පයි. හරි. ඒක හරියට ඒක ස්ටඩි කරලා කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් ඒක ලංකාවට විදේශමය ගේන්න පුළුවන් ලෙවල් එකට හදන මෙකනිසම් එක. එහෙම යන්ත්‍රණයක් හදන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න පුළුවන් නම් අපි යාට ඒක තමයි ප්‍රොමෝට් කරන්නේ. හරි. එතකොට දැන් ලෝකේ ගොඩක් රටවල කෘෂිකාර්මික රටවල අද වෙද්දි තාක්ෂණය භාවිතා කරන කෘෂිකාර්මික කටයුතු කරන්නේ. අපි තාමත් එක්කෝ ට්‍රැක්ටරෙන් හානවා එක්කෝ අර හරක් බැඳලා එහෙම හානවා. ඒකල අපි තාම සාම්ප්‍රදායික ඉතින් අපි ටෙක්නොලොජි එකේ පොඩ්ඩක් තමයි ඉස්සරහට ගිහලා තියෙන්නේ. මම කියන්නේ හරි අපි ඊට වඩා ටිකක් ටෙක්නොලොජි එකත් හිතලා ඊට පස්සේ ඉස්සරහට ප්‍රොෆෙෂන් ඔරියන්ටඩ් මම හිතන්නේ ඒක තමයි ඒකට නිවැරදි වචනේ. මොනවා හරි අනාගතයේ තමන් යෙදෙන වෘත්තියට ඒකට අනුගාමීව ඉගෙන ගන්න. එහෙම වුණොත් ඔය ප්‍රශ්න ගොඩක් දුරට මග හැරෙනවා. ඉතින් ඒ නිසා මම දකින්නේ දැන් රට වර්තමානයේ පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක බැලුවොත් මේකට නම් ඇත්තටම මේ ඍජුව මේ අධ්‍යාපනයේ වගකීම කියන එක නෙමෙයි. හරි. කොච්චර මේ රටේ ඉගෙනගත්ත මිනිස්සු හිටියත් සරලම දේ හිතන්න අපේ රටේ ඕන තරම් ඉගෙනගත්ත මිනිස්සු හොඳ ආයතනවල ඉහළ පුටුවල ඉන්නවා. හැබැයි ඊට උඩින් ඉන්න එක්කනා ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. එක්කෝ ඉන්න එක්කනා දේශපාලන බලයෙන් එතෙන්ට ආපු කෙනෙක්, එක්කෝ ඇමති කෙනෙක්, එක්කෝ මන්ත්‍රී කෙනෙක්. ඉතින් එතකොට කොච්චර අර උසපුටුවේ කොච්චර දක්ෂ කොච්චර එඩියුකේටඩ් කෙනෙක් හිටියත් එයාට එයාගේ ප්ලෑන් නිදහසේ ක්‍රියාත්මක කරන්න අවස්ථාව හම්බෙන්නේ නැත්නම් ඊට ඉහළින් ඉන්න අමනෝඥයෙන්ගෙන් කවදාවත් මේක දිනු කරන්න බෑ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට සමන් සර් මේ ඒ ප්‍රශ්නට මම තව ප්‍රශ්නයක් මෙහෙම එකතු කරනවා. දැන් ලංකාවේ අපිට තියෙන විශාල ප්‍රශ්නයක් මේ බුද්ධිගල්නේ කියන එක. ලංකාවේ අපේ බදු මුදලින් ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ආචාර්යවරු මහාචාර්යවරු නැත්නම් වෛද්‍යවරු මේ පිරිස රට යනවා. එතකොට දැන් එහිම පසුබිමක් තුළ දැන් වර්තමානයේ වෙද්දි ලංකාව ඇතිවලා තියෙන තත්ත්වෙත් උඩ දැන් අපේ දරුවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි මේ කොච්චර ඉගෙන ගත්තත් ලංකාවේ ඉඳලා අපිට වැඩක් නැහැ. අපි කොහොම හරි රට යන්න ඕනේ. නැත්නම් රට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ දැන් අර ආර්ථික මට්ටම එතකොට බලපානවානේ රට ගිහිල්ලා ඉගෙන ගන්න. ඒ වගේ කාරණා වලට ආර්ථික මට්ටම බලපානවා. එහෙම ආර්ථික මට්ටමෙනුත් පහළ ඉතින් රට ගිහිල්ලත් එහෙම විදේශගත වෙලත් අධ්‍යාපනයක් ලබන්න බැරි කෙනෙක්ට ලංකාවෙන් උත්සාහයෙන් අධ්‍යාපනය ලබලා මේ රටේ මේ යන තත්ත්වයට ඉන්න පුළුවන් වේද? රට යන්නම් වේද? මම එහෙම හිතන්නේ නැහැ. මොකද දැන් මට පෞද්ගලිකව මටත් පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මමත් ඒ දෙන්නගේ අධ්‍යාපනය ගැන හිතන්න ඕනේ. මටත් වෙනට ක්‍රියා ගන්න පුළුවන්. නමුත් මම තාම උත්සාහ කරන්නේ මේ රටේ ඉඳලා මොනවා හරි දෙයක් කරන්න. මේ රටේ දැන් අපි ඉපදිච්ච රටනේ. අපි මේ රටට ආදරෙයි. මේ රටේ මිනිස්සුන්ට ආදරෙයි. ඉතින් අපි තාම උත්සාහ කරන්නේ මේ රටේ ඉඳලා මේ රට ඇතුළේ මොනවා හරි දෙයක් කරන්න. කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ රටේ මුකුත් කරන්න බෑ වෙන රටකට යන්න වෙනවා කියලා. දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක කෙනෙකුට ඒක හිතෙන එක සෑහෙන සාධාරණයි. ඒක කිසිම විවාදයක් නැහැ. මොකද මම සමහර දවස්වලට වාහනයේ පෙට්‍රල් ටික ගහගන්න ඩීසල් ටික ගහන්න පැය 9කට 10කට එහා පොලිමෙන් කරනවා. සමහර මිනිස්සු දවස් 3ක් විතර ඉන්නවා. ඉතින් ඒතකොට මේ තත්ත්වයට යටතේ කෙනෙකුට යන්න හිතනවා කියන එක අතිශයින් සාධාරණයි. නමුත් මම කියන්නේ මේක ගොඩ දාන්න බැරි නෑ. ගොඩ දාන්න බැරි නෑ. මේකට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ ප්ලෑන් එකක් තිබ්බොත් මම හිතනවා මේක ගොඩ දාන්න බැරි කමක් නෑ. එකම ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මොකක් හරි ප්ලෑන් එකක් හදාගත්තාම මිනිස්සු ප්ලෑන් එකට වැඩ ගන්න උත්සාහ කරද්දී කොහොමද මේ රටේ තව පිරිසක් ඒ ප්ලෑන් ස්පොයිල් කරන්නේ. පළවෙනි දේ දැන් අපේ රටේ තියෙන අනවශ්‍ය වීදන් ටික තියෙනවනේ. වෙන මොනවත් හිතන්න එපා පණ්ඩු මෙහෙම හිතන්න. දැන් අද වෙනකොට රටේ ඩීසල් අර්බුදයක් තියෙනවා. පෙට්‍රල් අර්බුදයක් තියෙනවා. හැබැයි ඔයා දැන් මෙතනින් ගියොත් මරදාන පහු කරන් යනකොට කොච්චර දුම්රිය
පැත්තකට කරලා නතර කරලා තියෙනවා. එතකොට අර අලුතෙන් ආපු දුම්රිය මොනවද ඒවට කියන්නේ කම්පාර්ට්මන්ට්ස් මැදිරි තියෙනවා. ඒ වගේ බෝගස් පළ වෙලා තියෙනවා. එතකොට මෙච්චර මේ ඩීසල් අර්බුදයක් එනවා කියලා දැනගෙන කොළඹ නුවර, කොළඹ ගාල්ල, කොළඹ මාතර දුවන ට්‍රේන් ගාන වැඩි කරලා අලුත් ෂෙඩියුල් එකක් හදලා අර අපිට ඕන තරම් හොඳ ඉංජිනේරු ඉන්නවා. මම දන්නවා CGR එකෙත් එහෙම ඕන තරම් හොඳ කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලෝ පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ දැනුම පාවිච්චි කරලා ඉන්න කම්කරු ඕන තරම් කම්කරු ඉන්නවා. අතිරික්තයක් තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරලා ඔය අබලන් වෙලා තියෙන ට්‍රේන් බොක්ස් ටික මොනවාද කම්පාර්ට්මන්ට් ටික එන්ජින් ටික හදාගත්තොත් මම දන්නේ මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද බැයිද කියලා. නමුත් එහෙම කරොත් කරලා දුම්රිය ගමන් වාර ගන්න වැඩි කරොත් පොදු ප්‍රවාහනය අපි හිතමුකෝ පොදු ප්‍රවාහනය වෙන මොනවද නෙමෙයි දුම්රිය ගමන් වාර ගන්න වැඩි කරොත් ඔය ඉන්ධන අර්බුදයේ යම් තරමකට ගැටලුකාරී බව අඩු වෙන්නේ නැද්ද? පැහැදිලිව. හරි. ඒ වගේම මම ඕන තරම් දන්නවා කොළඹ ඉඳන් කොළොන්නාව ඉඳන් ට්‍රින්කෝ වලට වෙන්න පුළුවන්, එහෙනම් නම් බණ්ඩාර වලට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනුරාධපුරට යනවා කොච්චර බවුසර් වලින් නෝමල් පාරේ බවුසර් වලින් ඉන්ධන ප්‍රවාහනය කරනවා. ඇයි අනුරාධපුරයේ තියෙනවා වෙනම ස්ටෝරේජ් එකක්. මොනවාද ඒකට කියන්නේ මේ පෙට්‍රෝලියම් උපබලවල් නේද? එතකොට මම දන්න විදිහට කුරුණෑගල තියෙනවා. ඊට පස්සේ බණ්ඩාරල පැත්තේ තියෙනවා මම දන්න විදිහට පේරාදෙණිය තියෙනවා. එතකොට මේක ඇත්තටම ප්ලෑන් කරලා තියෙන්නේ ඉස්සර ප්ලෑන් කරේ කොළොන්නාවෙන් තෙල් අරගෙන ට්‍රේන් එකේ අර ස්ටේෂන් වලට ගිහලා ගබඩා කරනවා. ඊට පස්සේ ප්‍රාදේශීය වශයෙන් බවුසර් වලින් බෙදා හරිනවා. දැන් අද වෙද්දි වෙන්නේ කොළඹ ඉඳන් කෙලින් බවුසර් වලින් බෙදා හරිනවා. හරි ඒකෙන් ඇදලා තියෙන ප්‍රශ්න ටික හිතන්න. කොච්චර මාර්ග ප්‍රතිපදයක් ඇවිල්ලා තියෙනවද? කොච්චර ඩීසල් නිකරුණේ වැය වෙනවද? ඉතින් මම කියන්නේ මෙච්චර දැන් මේ ඩීසල් අර්බුදයක් එනවා කියලා දැනගෙන ඒක ඇවිල්ලත් මාස ගණනක තාම ඒක ප්ලෑන් කරගන්න බැරි පාලකයෝ සහ බලධාරී පිරිසක් තමයි පිටේ ඉන්නේ. යම් හේකින් ඔය මම අර වගේ දුම්රිය ගමන් වාර ගන්න වැඩි කරන එක. ඊට පස්සේ මේක මම කියන්නේ පාලකයෝ විතරක්ම නෙමෙයි. මිනිස්සුත් මේකට මම කියන්නේ මේ මහජනතාවත් මේකට මීට වඩා ටික මේ මම කියන්නේ මේක වැඩිපුර හිතන මට්ටමට එන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම නුවර ඉඳන් එනකොට නුවර ඉඳන් කොළඹ මගේ වාහනේ එනවා නම් තව දෙන්නෙකුට යන්න ඉඩක් තියෙනවා. හරි. අපිට එහෙම එන මිනිස්සුත් අපි දන්නගෙන යාළුවෝ හෝ එහෙමත් ඉන්නවා නම් හරි. අපිට එක වාහනේ 4 දෙනෙක් ඉන්න පුළුවන්. මම ඊයේත් මගේ මිතුරෙක් එක්ක තමයි එහෙම කොළඹට ආවේ. හරි. එතකොට තව එක වාහනයක් යන එක මොකක්ද වෙන්නේ? ඒ මිනිස්සුන්ට වැය වෙන මුදල. හරි. ඊට පස්සේ මගී ප්‍රවාහනේ මේ අර බස් එකේ ඉන්න සෙනගේ එක්කෙනෙක් හරි කවඩු වෙනවා. මේකට මං හිතන්නේ සමහරලාට ඒගොල්ලෝ කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඒ වගේ ක්‍රමයක් මං මේක දැකලා තියෙනවා ලෝකෙ වෙන රටවල්. ලෝකෙ රටවල් උදේ සමහරලාවට නගරය හරහා යද්දි වාහනේ හරි අවම වශයෙන් 4 දෙනෙක් ඉන්න ඕනේ. ඊට අඩුවෙන් එක්කෙනෙක් හරි හිටියොත් ඒගොල්ලෝ ෆයින් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ දඩ ගහනවා අනිවාර්යෙන් 4 දෙනෙක් යනවා. 4 දෙනෙක් ගියොත් තමයි වාහනේ යන්න පුළුවන්. නගරය ඇතුළට. ඉතින් මේ වගේ සිස්ටම් ගේන්න පුළුවන්. මම කියන්නේ ඉතින් ඒකට මේක ප්‍රායෝගිකව දැන් ඔය මං කියන දේ එක්කෙනෙකුට විතරක් කරන්න බෑ. මේක රටේ දැන් අපි හැම වෙලාවෙම සිස්ටම් චේන්ජ් එක කියලා කතා කරනවානේ. සිස්ටම් චේන්ජ් එක කියන එක ජනාධිපතිට විතරක් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අගමැතිට විතරක් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. සිස්ටම් චේන්ජ් එක කියන එක මේ ඔක්කොම එකතු වෙලා කරන්න ඕන දෙයක්. මම හිතන විදිහට බහුතරයක් මිනිස්සු මේක කරන්න කැමති වුණත් සෑහෙන පිරිසක් ඉන්නවා මේකට විරුද්ධව. ඒ කියන්නේ මේක කරන්න ඒගොල්ලන්ගේ අර යන නෝමල් ට්‍රැක් එක වෙනස් කරගන්න බෑ. ඒතර තමයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. පාලකයෝ නම් මං හිතන්නේ කවදාත් මේක වෙනස් කරන්න උත්සාහ කරනවා. මොකද දැන් පහුගිය කාලේ දැන් ඔය පාර්ලිමේන්තුවේ එන අයගෙන් මං හිතන්නේ අතිබහුතරයේ එන්ජින් කැපැසිටි එක 3,000ක් වැඩි වාහන වැඩි වාහන. ඒතර අපි ලිටර් කිලෝමීටර් 3-4 වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ආසනයේ ඉඳන් පාර්ලිමේන්තුව ඇවිල්ලාදී කොහොමත් සාමාන්‍ය වාහන 6ක් 7ක් යන පෙට්‍රල් ඩීසල් ටික පුච්චලා තමයි යන්නේ. ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ. මෙච්චර මේ අර්බුදයක් තියෙන වෙලාවේ ඇයි පාර්ලිමේන්තුව ඔන්ලයින් තාක්ෂණයෙන් කරන්න බැහැ? මෙච්චර තාක්ෂණ ඉදුණේ තියෙන්නේ. මෙච්චර තාක්ෂණ ඉදුණලා තියෙන්නේ. හරි. එතකොට ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීකෙකුට මාසෙකට දෙන යම් තියෙනවානේ දීමනාක. ඒ දීමනාවෙන් පොඩි කොටසක් වැය කරලා එයාගේ ගෙදර හොද ටීවී ස්ක්‍රීන් එකක් දාලා ඉවරලා කැමරාවක් හයි කරලා සීට් එකක් ගහගත්තා නම් ඉවරනේ වැඩි. හරි. එතකොට මොකක්ද දෙන්නේ පාර්ලිමේන්තුව මාසෙකට දවස් 20ක් ඇඳවනවා නම් එක දවසක් පාර්ලිමේන්තුවක් ඇඳවලා ඊටු දවස් ටික ඔන්ලයින් කරන්නයි බැයිද?
ඉතින් කවුරුත් ඒකට කතා කරලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය එදිනදා කටයුතු වලට හානියක් වෙන්නේ නැතුව බොහොම ලේසියෙන් වියදමත් ඉතුරු කරගෙන තිරසාර විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. තව බොහෝ දේවල් තියෙනවා මම මේ පොඩි කාලය තුලත් කියන්න පුළුවන් එහෙම්ෙන් ගත්ත ටිකක් කිව්වේ. ඒ නිසා ඕක තමයි මම හිතන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නේ. ඔව්. දැන් සර් මේ ඒ ප්‍රශ්නෙත් එක්කලා අපි දන්න කාරණාව තමයි රටට ඉස්ලාම් බෝම්බයක් ගැහුවා. ඉස්ලාම් කරන්නේ පාසල් ටික වහනවා. ස්කෝල ටික වහලා නිමාඩු දෙනවා. ඊළඟට කොරෝනා පළවෙනි කොරෝනා රෝගියා හොයාගත්තා. ලංකාවෙන් පාසල් ටික වහලා දැම්මා. ඊළඟට අර වැටුප් විෂමතාවයේ ප්‍රශ්නේ ආපු වෙලාවෙත් ගුරුවරුගේ ඒ ප්‍රශ්නෙත් එක්කලා පාසල් ටික වැහිලා ගියා. ඊට පස්සේ දැන් ඉන්ධන අර්බුදය නිසා සිකුරාදට ඔන්න දැන් අද ඉඳලා අපි මේ පටිගත කිරීම කරන අද දවසේ ඉඳලා සතියේ දවස් 4යි ළමයිට ඉගෙන ගන්න තියෙන ඉස්කෝලේ. එතකොට මේ තත්ත්වයේ උඩ ඊළඟට දැන් අර ලිපි ද්‍රව්‍ය පාසල් උපකරණ මේවායි ගණන් වැඩි වෙලා තියෙනවා, මිල වැඩි වෙලා තියෙනවා. ඊළඟට පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන අංශවල මිල වැඩි වෙලා තියෙනවා. ළමයින්ට ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන්න පාසල් සහ ටියුෂන් පන්ති වලට එන්න යන්න අපහසුකම් මේ දේවල් ඇති වෙලා තියෙනවා. මේ දේවල් වලට විසඳුමක් විදිහට මොනවද දකින්නේ? මේක මම කියන්නේ විවෘතව මේක බලන්න ඕන ප්‍රශ්නයක්. එතකොට පාසල් ඔන්ලයින් පවත්වනවා කියන එක මට හිතෙන්නේ කාලානුරූපීව නරකම නැහැ. හැබැයි මට පැහැදිලි ගැටලුවක් තියෙනවා. අපි හැමෝම හිතන්නේ 2020 මාර්තු මාසයේ 15 වෙනිදා වගේ ඉඳන් රටේ පාසල් ටික වහලා දැම්ම කොවිඩ් අර්බුදයෙන් හින්දා. ඒකල මාස 4ක් විතර වහලා තිබුණා. ආය විවෘත කරා, ආය වැහුවා, ආය විවෘත කරා. මෙහෙම සෑහෙන කාලයක් ගියා. කොහොමත් උසස් පෙළ ඉගෙන ගන්න දරුවෝ, සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවෝ දුරස්ථ අධ්‍යාපන ක්‍රම ඔන්ලයින් ක්‍රම හරහා හෝ යම් ක්‍රම වලට වීඩියෝස් බලලා හෝ එහෙම ඒගොල්ලන්ගේ ස්ටඩීස් සම්පූර්ණ කරගන්නවා. ඒක ලොකු ඉෂුව එකක් නෙමෙයි. ඒක යම් මට්ටමක ඉෂුව එකක් තමයි. නමුත් ඒගොල්ලන්ට ඒක තේරෙන දරුවෝනේ. ඒක කරගන්න පුළුවන්. හරි ඒකට දැන් අපිත් ඒකට විකල්ප හදලා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඒ විකල්ප හදලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩ දා ගන්න පුළුවන්. නමුත් ඉස්කෝලේ එක වසර ළමයා, දෙක වසර ළමයා තමහට පණ්ඩුට හිතේ මම මේ කියද්දී එතකොට ඒගොල්ලන්ට මේ ඉගෙන ගන්න දේවල් ටික නේද නැති උනේ කියලා නෑ. මම කියන්නේ ඉගෙන ගන්න දේ ගැන නෙමෙයි. ඔය එක වසරේ, දෙක වසරේ, තුන වසරේ ළමයා, පොඩි ළමයා ඒ විතරක් නෙවෙයි ඉස්කෝලේ 10ට 11ට මේ ළමයි සමාජ ආශ්‍රය කියන එක හොඳටම ගන්න පාසලේ. පැහැදිලිව. විශේෂයෙන් ඔය 1 2 3 4 5 පොඩි එක්කනා හරි ප්‍රශ්නයක් මතුවෙච්චාම යාළුවත් එක්ක සමහරට ගහගෙන ටීචර් ළඟට ගිහිල්ලා ඒක විසඳගන්නේ. ටීචර් මෙයා මට මෙහෙම කරා, අරයා කියනවා නෑ මට මෙහෙම කරා, ටීචර් කියනවා නෑ ඔය දෙන්නම් මෙහෙම කරන්න ඕනේ. මේ ඔක්කොම මේ පාසල් පරිසරය ඇතුලේ වෙන්නේ. මම අවුරුදු 15ක උපකාරක පන්ති ගුරුවරයෙක් වුණත් මම විශ්වාස කරනවා පාසල ඇතුලේ තමයි ඕක වෙන්නේ. ඔය දරුවන්ට ඔය නැති වුණේ අන්න ඒ සමාජ ආශ්‍රය ලබන කාලේ. ඒතර ඒගොල්ලෝ ප්‍රශ්නයක් ඒගොල්ලෝ දැනගෙන ඒගොල්ලෝ අතර ප්‍රශ්නයක් වෙලා ඒක ඩිස්කස් කරලා ඒකට විසඳුම් හොයාගන්න සමහර ටීචර් කියනවා නෑ අපි දෙන්න මෙහෙම කරලා මේක විසඳමු ටීචර් කියන්න බෑ. හරි මේවා මේ අර සමාජයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න ඒවා මැනේජ් කරගන්න විදිහ එයාට ඉගෙන ගන්න තිබ්බ කාලේ තමයි නැතුනේ. මට බය අද ගැන නෙමෙයි. තව අවුරුදු 7ක් 8ක් 10ක් 12ක් ගිහලා ඔය දරුවෝ මං ඔය කියන දැන් පහුගිය කාලේ මොන්ටිසෝරි 1 2 3 4 5 හිටපු දරුවෝ අවුරුදු 22ක් 23ක් කරලා සමාජයේ තරුණයෝ වශයෙන් ඉන්න දවසේදී ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් කොහොම වේද? සමාජයට මුහුණ දෙන විදිය. ඒගොල්ලෝ සමාජයට ඇවිල්ලා ප්‍රශ්නයක් දිහා බලන විදිය, ප්‍රශ්නයක් විසඳන විදිය. ඔය දන්නවද මේ විදිය අපේ රටේ මානසික ආතතියෙන් පෙළෙන ප්‍රතිශතය ඉතා ඉහළ ප්‍රතිශතයක්. විවිධ හේතුන් හින්දා. එතකොට ඔය දරුවෝ ඒ වගේ තරුණ වයසට එනකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් මැනේජ් කරගන්න පුළුවන්, විශේෂයෙන් ප්‍රශ්නයක් දරා ගන්න පුළුවන් කියන තැන මට ඒ ගැන පැහැදිලි බයක් තියෙනවා. ඒ නිසා මම ඇත්තටම කියන්නේ මේ පහුගිය කාලේ පාසල් වසාදීන් වෙච්ච බරපතලම හානිය ඒකයි. ඉගෙන ගන්න එක අවුරුද්දක් පහුණත් කොහොම හරි කරගන්න පුළුවන්. ඉතින් ඒක පළවෙනි දේ හිතන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම දැන් ඔය අපේ පණ්ඩු කියපු මේ වියදමේ ගැටලුව. ඇත්තටම ඒකේ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ළමයෙකුට එක්සර්සයිස් පොතක් ගන්න, පෑනක් පැන්සලක් ගන්න, විශේෂයෙන් බස් ගාස්තු. මොකද දැන් මම මගේ නුවර පන්තිය ගත්තොත් නුවර පන්තියේ කන්තලේ ඉඳන්. හරි එතකොට මම දැන් ට්‍රින්කෝ වල ඉඳන් ළමයි ඉන්නවා. මට මේ මෑත කාලේ දික ළමයෙක් මට කතා කළා ඒ ළමයට එක පැත්තකට පමණක් එන්නේ. ඒ කියන්නේ පන්තියට එන්න විතරක් බස් ගාස්තුව 675ක් යනවා. එන්න විතරක්. ඒතර ඒ ළමයා ආපහු යන්න ඒ වගේ ආයිත් තව ගානක්. ඒතර මාසෙට දවස් 4ක් පන්තියෙන් ඒ ළමයට සෑහෙන පුදුලක්. ඒ නිසා පැහැදිලි වෙයි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකට විකල්ප වශයෙන් ගන්න ක්‍රමවේදිනුත් තියෙනවා. ඒකම නැතුව නෙමෙයි.
හැබැයි ඉතින් ඒ ක්‍රමවේද ගන්න ආපහු අර මං කියපු ප්‍රශ්න තමයි මතුවෙන්නේ. ඉතින් ඒක හොඳ මං කියන්නේ පිළිවෙලකට හොඳ සැලසුමක් සහිතව හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලසුමක් සහිතව එන්න. ඉතින් අපිට පුළුවන් ඒකට සම්පත්දායකත්වයේ සපයන්න. හරි. නමුත් අපි සම්පත්දායකත්වය සපයපුවම ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන තමයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න වටපිටාවක් තියෙන පිරිසක් එක්ක එකතු වෙලා හරි මේවට විකල්ප හදන්න පුළුවන්. විකල්ප නැත්නේ නෑ. හැම දෙයකටම විකල්ප තියෙනවා. ඒ විකල්ප හදන්න අර මං කියන වටපිටාව තියෙනවා. දැන් සර් අපි කතා කරේ මේ පාසල් අධ්‍යාපනය පිළිබඳවනේ. දැන් සර් නිරත වෙන්නේ ටියුෂන් අධ්‍යාපනයෙන්. දැන් අපි දන්නවා මේ රටේ අර්බුදකාරී තත්ත්වයත් එක්කලා ජීවන වියදම ඉහළ යාමත් එක්කලා කාගේවත් ආදායමේ වර්ධනයක් සිද්ධ වෙලා නැහැ. එතකොට ලංකාවේ දැඩි විදිහට පීඩාවට පත් වෙලා ඉන්නේ මේ අර ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවන්ට වඩා දරුවන්ගේ දෙමව්පියන්. පැහැදිලිවම අර සර් කිව්වා වගේ සෑහෙන ආතතියකින් තමයි දෙමව්පියෝ ඉන්නේ. මොකද කොහොම හරි කරලා ළමයිව ගොඩ දාන්න ඕනේ, ළමයිට ඉගෙන ගන්න උගන්වන්න ඕනේ. අර දැන් අපේ ලංකාවේ වැඩි අර මධ්‍යම පාන්තික පිරිසනේ. එතකොට ඒ වගේ පිරිසක් එක්කලා ගනුදෙනු කරද්දී සර් දැන් මේ අනික් බාහිර දේවල් සියල්ලක්ම මිල ඉහළ යද්දී ටියුෂන් ශේෂ්ත්‍රෙත් ගාස්තු ඉහළ දැම්මද ඊට හා සාපේක්ෂව දරුවන්ගේ පැමිණීම ටියුෂන් පැමිණෙන දරුවන්ගේ ප්‍රමාණය අඩුවීමක් සිද්ධ වුණාද? ඇත්තටම පන්නු මෙහෙමයි. පළවෙනි දේ තමයි කියන්න ඕනේ මේ රටේ හැම දෙයක්ම ගණන් වැඩි වෙලා තියෙනවා. මේ රටේ සාමාන්‍ය භාජන වැසිකිළියක අය කරන මුදල මම හිතන්නේ දෙගුණයක් වෙලා තියෙනවා. ඔබ විශ්වාස කරනවද මේ රටේ පවතිනාගේ වැඩි නොවෙච්ච එකම දේ තමයි උපකාරක පන්ති ගාස්තු. දැන් මේ ක්‍රයිසිස් එක පටන් ගන්නකොට අපි 2023 උසස් පෙළේන දරුවන්ගේ පන්ති පටන් අරගෙන තිබුණේ. 2022 දරුවන්ගේ පන්ති පටන් ගත්තේ 2020 ජනවාරි මාසේ. 2023 දරුවන්ගේ පන්ති පටන් ගත්තේ 2021 අවුරුද්දේ මාර්තු මාසේ. එතකොට දැන් ඒගොල්ලෝ දැන් අපි ළඟ ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ පටන් ගන්නකොට තිබ්බ ක්ලාස් ෆීස් එක තියෙනවා. ඒක තමයි තාමත් තියෙන්නේ. හැබැයි ඔබ දන්නවද හරියටම මීට අවුරුද්දකට කලින් අපි නිබන්ධනයක් ප්‍රින්ට් කරන්න ගත්ත රුපියල් 3350ට තිබ්බ කඩදාසි පැකට් එක අද රුපියල් 18900. එතකොට අපි ඒ කාලේ ටියුට් එක පිට කවරයක් එහෙම ප්‍රින්ට් කරන්න රුපියල් 5400ට ගත්ත ආර්ට් පේපර් කියන ඒ මොඩල් එකේ පේපර් එක දැන් රුපියල් 26000යි ඒ පැකට් එක. ඒ පැකට් එක 26000යි. එතකොට එදා මම අපි හිත උපකල්පනය කරු මං එදා නුවර ඉඳන් කොළඹට ඇවිල්ලා පන්තියක් කරලා ගියා කියලා. ඒක නුවර ඉඳන් කොළඹට ඇවිල්ලා පන්තියක් කරලා යන්න එදාමට වැවුනේ රුපියල් 7000යි නම් වාහනේ ඩීසල් අද රුපියල් 21000කටත් වැඩි එක. මොකද වාහනේ ෆූල් කරන ප්‍රමාණය වැඩි වෙලා නැහැනේ. හරි. මිල විතරනේ වැඩි වෙලා තියෙන්නේ. එතකොට එදා අපි වතුර බෝතලයක් ගත්ත කියලා අද ඒ වගේ දෙගුණයකට අපි ගන්න. ඉතින් ඒ නිසා එතකොට මේ උපකාරක පන්ති ගුරුවරයා කියන එක්කනටත් එයාගේ වියදම් ඔක්කොම වැඩි වෙලා තියෙනවා. මොකද එයත් දැන් මම වෙන ව්‍යාපාර ලෙදෙනෙක් වෙනම දෙයක්. නමුත් බහුතරයක් උපකාරක පන්ති ගුරුවරු ඒගොල්ලෝ උපකාරක පන්ති ගුරුවරු තමයි යග්‍ර ක්ෂේත්‍රේ. ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ. එතකොට නෝමල් සාමාන්‍ය මං කියන අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක්ගේ පාසල් බස් රථයේ ගාස්තුව රුපියල් 3000 තිබ්බක 9000ට ගියා නම් උපකාරක පන්ති ගුරුවරයාගේ දරුවෝ පුතාගේ ප්‍රවාහන වියදමත් එහෙම වෙලා. ඉතින් එතකොට එයත් කරන්නේ වෘත්තියක්. ඉතින් ඒ නිසා මම කියන්නේ ඇත්තට මේගොල්ලෝ යම් මේ මුදල යම්මට වැඩි කරන එක අසාධාරණ නෑ. නමුත් මම දන්නවා කවුරුත් ලංකාවේම කරලා නැහැ. ඒ තිබ්බ පන්ති ගාස්තුව තාම උගන්වන්නේ. සමහරවිට දෙන ටියුට් ප්‍රමාණය අඩු කරලා තියෙන්න පුළුවන්. සමහරවිට ටියුට් එකේ ඉස්සර ගැහුවේ ෆොන්ට් සයිස් එක 12 නම් දැන් 8ෙන් ගහනවා වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අමාරුවෙන් හරි කරන් යනවා. අන්න ඒක අපි අගය කරන්න ඕනේ. දරුවෝ වෙනවා. ඉතින් ඒ වගේම අපි දැන් මගේ පන්තියක් ගත්තොත් මම මීට අවුරුදු දෙකකට කලින් පන්තියේ ෆ්‍රී කාඩ්ස් දීලා තිබ්බ ගාන වගේ දෙගුණයකටත් වඩා වැඩිින් දැන් ෆ්‍රී කාඩ්ස් දීලා තියෙනවා. ඒ වගේම මේක පැහැදිලිවම කියන්න ඕනේ. මම ඕන තරම් දැකලා තියෙනවා මේ උපකාරක පන්ති ගුරුවරුන්ට මේ ළමයින්ගෙන් මුදල් ගන්නවා කියලා බනිනවා. ඔබ විශ්වාස කරනවද පන්දු මම මේ ඉතිහාසයේ ලොක්ඩවුන් තිබ්බ හැම දවසකම මම පන්තිය කරේ නොමිලේ. මේ ඉතිහාසයේ කොවිඩ් නිසා වෙන්න පුළුවන් මොනවා හෝ හේතුවක් හින්දා ලොක්ඩවුන් එකක් තිබුණා නම් ළමින්ට ඇවිල්ලා යන්න පුළුවන්කම තිබ්බා නම් එතකොට ඒගොල්ලෝ ක්ලාස් ෆීස් ගෙවලා ඉවත් කරලා තිබුණා. හරි එතකොට ලොක්ඩවුන් පීරියඩ් එක තිබුණා නම් ඒ හැමදාම පන්ති කරේ නොමිලේ කිසිම දවසක මොකක්ද වෙන්නේ ඒගොල්ලන්ගේ කාඩ් එකක් ඒ කියන්නේ ඒගොල්ලන් ක්ලාස් ෆීස් ගෙවලා නැති කියලා බලලා නේ. ඒ වගේම තමයි ලොක්ඩවුන් තිබ්බත් නැතත් කිසිම ළමයෙක් පන්ති ගාස්තු ගෙවලා නැහැ කියලා පන්තියෙන් කවදාවත් ඔන්ලයින් එකකින්වත් එන එකවත් අපි අයින් කරන්නේ. ඒ නිසා මේක
මං කියන්නේ අර ගාස්තු වැඩි කරනකොට ප්‍රශ්නෙම සාහිත්‍යකයි. ඒක වැඩි කරොත් මං කියන්නේ අසාධාරණ සමාජයේ බලන කෝණය වෙනයි. ඒ වගේම පැය උදේ දැන් අද දවසේ ගත්තොත් මේ පරිගත කිරීමට එනකොට මම උදේ 8 ඉඳන් දවල් 12 වෙනකල් එක පන්තියක් කරලා මං එන්නේ. ඒතර ඒ පන්තිය කරන අතරතුර කවදාවත් අපෙන් දෙමව්පියෙක්වත් වෙන කෙනෙක්වත් අපෙන් අහලා නැහැ සර් වතුර එකක් දීලා. හරි කෑම කාර්යය කවුරුත් අහලා නැහැ. හරි එතකොට අපි ඒ කරන කැපකිරීම මං හිතන්නේ අගේ වෙනවා මදි. මම කියන්නේ මම විතරක් නෙමෙයි. උපකාරක පන්ති ගුරු වගේ මං කියන්නේ මේ පාසල් ගුරුත් එක්ක. පාසල් මන් දන්නවා සමහර පාසල් ගුරු ඉන්නවා ඒගොල්ලන්ට දැන් අපිට මොනවා හරි දැන් අපිට ළමයින්ගෙන් ක්ලාස් ෆීස් එකක් හම්බ වෙනින්ද ඒ මුදලක් භාවිතා කරලා අපිට ගෙදර බෝඩ් එකක් හදාගෙන මේක කරන්න පුළුවන්. නමුත් මන් දන්න පාසල් ගුරුවරු ඉන්නවා ඒගොල්ලන්ට හම්බෙන අර පොඩි වැටුපෙන් ඒගොල්ලෝ මොකක්ද නේ රවුටර් එකක් අරගෙන ලැප්ටොප් එකක් කොහෙන් හරි පාවිච්චි ගෲප් එකක් අරගෙන අල්ලලා තියාගෙන ඒගොල්ලෝ ගෙදර අමාරුවෙන් බෝඩ් එකක් ගහගෙන ඔය සම්පූර්ණ කොවිඩ් කාලේ දරුවන්ට ගන්න ගුරු මන් දන්නවා. මොකද මගේ සම වයස්වල සහ මට යම් ප්‍රමාණයක් බාල නංගිලා මල්ලා මන් දන්නවා පාසල් ගුරු ඉන්නවා. ඒක අපි මේගොල්ලෝ කරා. ඉතින් ඒ නිසා මොකද අපි අනිවාර්යෙන් ඒක අගය කරන්න ඕනේ. මම ඉතින් අවසාන වශයෙන් කියන්නේ වැඩි නොවුනා නම් කිසියම් දෙයක් මේක විතරයි. දැන් මේ ඒ වගේ ටියුෂන් ශාස්ත්‍රයේස නිරත වෙනවා වගේම අපි දන්නවනේ මේ ව්‍යාපාරික ලෝකෙත් ඉන්නවා කියලා. එතකොට දැන් මේ ව්‍යාපාර සහ ආර්ථිකය කියන දේ ඒකට අර ගහට පොත්තට වගේ ඇල්ලදින කාරණාවක් නේ. එතකොට දැන් මේ වෙද්දි ලංකාවට අපිට පාරේ යන්න පෙට්‍රල් ටික ඩීසල් ටික ඉඳලා කන්න බොන්න දැන් හිට අනිද්දා ඉඳලා හාල් සීනි පරිප්පු වලලුණු ටික දක්වම අපිට නැති වෙන අරුබුදයක පාමුල අපි ඉන්නේ දැන්. ඉන්දන අපි දැන් කොහොමත් අත්විඳිනවනේ ඊළඟට ආහාර. දැන් එතකොට මේකට ප්‍රධාන හේතුව තමයි අපි කවුරුත් දන්න දේ තමයි ඩොලර් හිඟය ඩොලර් අර්බුදය මේ වගේ දේවල්. දැන් අර අපි ඩොලර් ගෙව්වා කියලා නැවකට ඒක අපිට බ්‍රේකින් නිවුස් එකක් වෙන මේ යුගයක තමයි අපි දැන් ඉන්නේ. ඒක බ්‍රේකින් නිවුස් එකක් බවට පත් වෙන යුගයක තමයි අපි ඉන්නේ. දැන් එතකොට දැන් මේ ඩොලර් අර්බුදයට හැමෝම ඇඟිල්ල දික් කරනවා 2019 පත් වුණ 2019 අගභාගයේ පත් වුණ 2020 ආව මේ රජය සෞභාග්‍ය දැක්ම අරන් ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය තමයි ඍජුව වග කියන්න ඕනේ කියලා. දැන් මේ පිළිබඳව ආර්ථිකය සහ ව්‍යාපාර පිළිබඳව දැනුම තියෙන කෙනෙක් විදිහට මේ ඩොලර් අර්බුදයට ඇත්තටම වග කියන්න ඕනේ කවුද? මේක ඇත්තටම පඬු දිග කතාවක්. මේක ඍජුවම 2019 පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එතකොට ඒ රජයේ ප්‍රමුඛ රජයේ ඊට කලින් තිබුණු රජය මේ ඔක්කොම වක් කියන්න අඩු වැඩි වශයෙන් මේ හැමෝම වක් කියන්න. අවුරුදු 74ම. එතකොට 1950 වෙනකොට 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ලංකාවට නිදහස හම්බෙලා හරි සරලවම සුද්ද ලංකාවට බාර දීපු රට තියෙනවා. ඒ රට 7-5ක් වන් අය රටක්. එවකට ජපානයට වඩා විතරයි ජපානයට විතරයි අපි දෙවුනේ අපේ දල ජාතික නිෂ්පාදනය. ඇතම ජල ජාතික ඒක පුද්ගල ආදායම. අපි දෙවුනේ ජපානට විතරයි. එහෙම තිබ්බ රට. එතකොට 1977 වෙනකල්ම මෙරටේ තිබුණා හොඳ නිෂ්පාදන ආර්ථිකයක්. හොඳ නිෂ්පාදන ආර්ථිකයක් අපි කෘෂිකාර්මික රටක් ඊට අමතරව හොඳ නිෂ්පාදන ආර්ථිකයක් තිබුණා. මොකද ඔබ අහලා ඇති කැලෙන් ටයර් සමාගම. ඒතකොට කැලෙන් ටයර් එකෙන් ලංකාවට නිෂ්පාදනය කළා ඉන්දියාවේ විතරක් නෙමෙයි මම මේ ළඟ දවස්ක මොකක් හරි මූලාශ්‍රය දැක්කා නයිජීරියාවේ බස්වල ලංකාවේ කැලෙන් ටයර් පාවිච්චි කරලා තියෙනවා. මම දන්නේ ඒක පොතේ දුරට නිවැරදිද කියලා. ඒතකොට එකක් ඒක. ඒ වගේම අපි දන්න ඔය මේ පිඟන් සංස්ථාව ඊට පස්සේ තව ගත්තා වාණි සංස්ථාව. ඔව් වාණි සංස්ථාව ඔරුවල වාණි මම හිතන්නේ. ඊට අමතරව ඒ කාලේ ඔය අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වේටෙක්ස් ටූල්ටෙක්ස් පූටෙක්ස් වල ඔය ලොකු මේවා තුන අර ඒතකොට ඊට අමතරව මොකක්ද නේ ඒවට ඕන කපු ගන්න මම හිතන්නේ අක්කර දහස් ගණක් වගා කරලා තිබුණා ඔය ඇඹිලි පිටියේ පැත්තේ. හරි එතකොට මේවා නියමට ෆන්ක්ෂන් වෙච්ච ව්‍යාපාර. එතකොට තව ගත්තොත් එimhe කඩදාසි කම්හල සීනි කර්මාන්තශාලා සීනි කර්මාන්තශාලා. ඉතින් මේවා ඔක්කොම ඒ කියන්නේ 1950 ඉඳන් ඉස්සරහා පාලකින්ට තිබුණේ මේවා අය හදන්න නෙමෙයි. හදපු දේවල් ටික බලාගෙන මේන්ට් නඩත්තු කරගෙන පාලනය කරන් යන්න විතරයි. හැබැයි මම හිතන විදිහට මම දන්නේ මම නිවැරදිද කියලා 1950 1948 ඉඳන් 1977 වෙනකල් ඒ අවුරුදු 30 කාලය ඇතුළත හිටපු පාලකයෝ ඒගොල්ලෝ මම හිතන්නේ හොරකම් කරේ නැහැ. ඒගොල්ලෝ අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ නේද? මම හිතන්නේ ඒගොල්ලෝ බොහොම මේ මම කියන්නේ ඒගොල්ලෝ අර අපි කියන්නේ සත්භාවයෙන්ම දේශපාලනය කරපු මිනිස්සුක මට හිතෙනවා. ජනතාවාදී නායකයෝ ඇති. ජනතාවාදී නායක අනිවාර්යෙන්. මෙහෙම වෙන්නත් ඇත්ත. මහල්ලාට මොකක්ද දෙන්නේ පොඩි ගාණක් මොනවා හරි කරන්න නැති එක දැනෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක එහෙම කියන එක හරිද වැරදිද කියලා. නමුත් මට හිතෙනවා එහෙම. හැබැයි 1977 ඉඳන්
2019 දක්වා මා පාලකයෝ කරපු වැඩේ මට හිතෙන්නේ ඒගොල්ලෝ ලොකු ගාණක් කොමිස් ගහලා පොඩි ගාණක් වැඩ කරනවා. ඔක තමයි මට හිතෙන්නේ හිතෙනදී. මට හිතෙනදී මම දන්නේ නැහැ නිවැරදිද කියලා. හැබැයි 1977 පස්සේ මේ රටේ තිබ්බ වැවිලි සංස්ථාව ඊට පස්සේ මොකක්ද දෙන්නේ ඔය මං කියපු කලින් කියපු කර්මාන්තනේ ඔක්කොම එකින් එක කරලා අඩා වුණා වැහිලා ගියා සේවකුත් 10 ගණන් මට ගුප්තම් බිඳ වැටුණා. ඒකල අපි හැමදේම චීනෙන් ගේන්න පටන් ගත්තා ඉන්දියාවෙන් ගේන්න පටන් ගත්තා. ඇත්තම කතාව පණ්ඩුව අපි බැලුවොත් එහෙම හරි අදෝබ ලියන පෑන මේඩ් ඉන් චයිනා. හරි. එතකොට මේ රටේ දරුවෝ ලියන සම පොත හදන්න භාවිත කරන කොලේ ටික. අමුද්‍රව්‍ය විශේෂයෙන් කොලේ. හරි ඒක එක්කෝ ඉන්දියාවෙන් එකම නැත්නම් මොකක්ද දෙන්නේ චීනෙන් එහෙම නැත්නම් ඉන්දුනීසියාවෙන් කියලා තියෙනවා. හරි. එතකොට සරලම දේ ගත්තොත් බත් කරන ප්ලාස්ටික් පිඟානක් වෙන කොහෙද හරි. එතකොට ඔළුව පීරන පනාවත් මේඩ් ඉන් ඉන්දියා. හරි. ඒක මේ රටේ දරුවෝ විතරයි මේඩ් ඉන් ශ්‍රී ලංකා. හරි. අනිත් ඔක්කොම භාවිත කරන හැමදේම පිට රටින් ගෙනපු දෙයක්. ඉතින් ඒක තමයි අපේ බිඳ වැටීම. එතකොට මේකට දැන් අපි දැන් මේ වෙච්ච දේ හැමදාම විවේචනය කරනවානේ කතා කරනවානේ. දැන් මටත් ඒක කතා කරලා ඇති වෙලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙතනින් ඉස්සරහට මේක එහෙම නොවෙන්න මොනවද කරන්න ඕනේ කියන එක. හරි. එතකොට පැහැදිලිවම දේවල් 4යි මේකට කරන්න තියෙන්නේ. මේ 4 හරියට කරන්න ඕනේ. මම දන්නේ මේ මම කියන්නේ මගේ මට තියෙන එක්ස්පීරියන්ස් එකේ සහ ඊට අමතරව මම හිතන විදිහට. හැබැයි මේකට අනිවාර්යෙන් අපි දේවල් 4ක් මම හිතන විදිහට ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. දේවල් 4ක් අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. පළවෙනි දේ තමයි කෘෂිකර්මය. අපි මොනවා කරන්නත් අපි කාලා ඉන්න ඕනේ. මේ රටේ මිනිස්සු කාලා ඉන්නවා. ඒ නිසා පළවෙනි දේ කෘෂිකර්මය සුරක්ෂිත කරන්න ඕනේ. ඒකෙන් මම අදහස් කරන්නේ මෙහෙමයි. දැන් ඔය පහුගිය දවස්වල වගේ එකපාරට මේ කරයකින් රසායනික පොහොර තහනම් කරා කොම්පෝස්ට් කරන්න කියලා කිව්වා. ඉතින් ඒක ප්‍රායෝගික නැහැ. හරි මම කියන්නේ දැන් ඒකේ ප්‍රතිඵලය තව ටික දවසකින් භුක්ති විඳින්න හම්බෙයි. මම කියන්නේ එහෙම නොවන විදිහට රටේ හැම කෙනාම වගාව කියන එකට නබර කරනවා. විශේෂයෙන් වෘත්තීමය ගොවියා පුළුවන් තරම් දිරිමත් කරමින් නම් එයාට ඕන පොහොර ටික සහ අවශ්‍ය දේවල් ටික ලබා දෙමින් වෘත්තීමය විදිහට එයා දිනු කරනවට අමතරව හැම කෙනෙක්ම තමන්ට ඉඩ තියෙන හැම කෙනෙක්ම හරි අඩුම ගානේ අලබතල මඤ්ඤොක්ක ටිකක් වගා කරගන්න මට්ටමට එන්න ඕන. ඒ වගේම මම කියන්නේ දැන් ඔය සාමාන්‍යයෙන් ගම්වල එහෙම හරි සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට ඉඩම් තියෙනවා හැබැයි ඒගොල්ලන්ට වගා කරන්න වෙලාවක් හෝ එහෙම නැහැ. තව පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට ඉඩමක් නැහැ හැබැයි ඕනනම් වගා කරන්න පුළුවන්. අන්න ඒ වගේ කට්ටිය කියන්නේ ඒ වගේ අය අතර සම්බන්ධතාවයක් හදලා රාජ්‍ය මැදිහත්වීමෙන් හෝ අර මුඩු ඉඩම් තියෙන අයගේ ඉඩම් తాවකාලික පදනම මත අනික අර වගා කරන්න ලබා දෙන ක්‍රමවේදයක් හදන්න. මම බොහොම කෙටියෙන් කියන්නේ ඒක ඒතකොට පළවෙනි. හරි ඒතකොට කෘෂිකර්මය ওই විදිහට මම කියන්නේ සුරක්ෂිත කරනවා. දෙවෙනි එක තමයි රටේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරනවා. නිෂ්පාදනතාවය. එතකොට මේ රටේ ඕන තරම් ඇඟලුම් නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරන අය ඉන්නවා. තව දැන් අපි යුනික් ප්‍රොඩක්ට් එකක් එක්ස්පෝර්ට් කරනවා. තව බොහෝ අය ඉන්නවා. හරි කොහොබත් කර්මාන්තය වෙන්න පුළුවන් එළවලු පළතුරු එක්ස්පෝර්ට් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. එතකොට මෙන්න මේ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා සහ අපනයනකරුවා දිරිමත් කරන්න ඕන. එතකොට ඒක දෙවෙනි දේ. අනිවාර්යෙන් ඒක දෙවෙනි එක විදිහට කරන්න ඕන. එතකොට ඒකෙන් තමයි අර විදේශෙන් මේ රටට ගේන්න තියෙන ප්‍රධානම දේ. තුන්වෙනි එක තමයි මම කියන්නේ මේ ක්‍රයිසිස් එකෙන් කොට එන්නේ. තුන්වෙනි දේ තමයි ටුවරිසම්. මේ තියෙන තත්ත්වය මත ටුවරිසම් සංවර්ධනය කරන්න හරිම අමාරුයි. මොකද මං හිතන්නේ කිසිම විදේශ සංචාරකයෙක් ඇවිල්ලා වෙලා පැය 6ක් කාලක් තෙල් පොලිමේ ඉඳලා දැන් ලයිට් කපන රටක නේද? ඊළඟ දේ තමයි මේ දැන් හිතන්නකෝ අපි කටුනායකින් බහින ටුවරිස්ට් කෙනෙකුට නුවරඑළියට යන්න එයාට හදනවා කියලා එයාට දෙන්න බජට් එකක්. ඉස්සර රුපියල් 5000ට දැම්මම ට්‍රාන්ස්පෝර්ට් එක අද 15000කට දානවා. එතකොට ඒක ලොකු amount එකක්. හරි. එතකොට මං කියන්නේ රිච් ටුවරිස්ට් කෙනෙක් වුණත් බලනවා මොකද්ද මේ මෙච්චර පොඩට මේ ටික ගිහිල්ලා යන්න මට මෙච්චර ගාණක් ට්‍රාන්ස්පෝර්ට් උගේ සාමාන්‍ය අනික ඔක්කොට වඩා වැඩි ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක. ඒ නිසා ඒක හරි අමාරු වැඩක්. නමුත් මොකද්ද මේකට ක්‍රමවේදයක් හදන්න වෙනවා. ටුවරිසම් එක ඩෙවලොප් කරන්න. හරි. එතකොට ඒකෙන් අපිට ඊළඟ දේ විදිහට මම හිතන්නේ විදේශ විනිමය සංචිත එකතු කරන්න මේක කෙටි කාලෙ නෑ නමුත් කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපේ රටේ ඉන්න දැන් මේ රාජ්‍ය සේවයේත් ඊට අමතරව පෞද්ගලික සේවයේත් මේ වෙනකොට රැකියා සෑහෙන ප්‍රමාණයක් අහිමි වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ වගේම අතිරික්තයක් තියෙනවා. රාජ්‍ය සේවයේ අතිරික්තයක් වෙනකොට කොහොමවත් අපි පිළිගන්නේ නැහැ. අන්න ඒ අයට
ඒගොල්ලන්ගේ සුදුසුකම අනුව විදේශ රටක සේවය ගන්න අවස්ථාව ලබා දෙනවා. දැන් විශේෂයෙන්ම ලංකාවේ කෙනෙක් ජපානයේ නම ගන්නකො. ඔය හිතන්න කොච්චර මුදලක් ඒගොල්ලෝ වැය කරනවද? එහෙම නෙමෙයි මං කියන්නේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මං කියන්නේ ඒ රටවලුත් එක්ක අති අම්මට්ටමට කරන්න පුළුවන් විදිහේ සාකච්ඡාවක් කරලා මේ රටින් මං කියන්නේ ශ්‍රමිකයෝ විතරක් නෙමෙයි හරි වෘත්තීයවේදීන් රට යවෙන්න ඕන සහ ඒ යන අයට රාජ්‍ය අනුග්‍රහය දෙන්නත් ඕනේ. ඒ වගේම යන අය ඒගොල්ලන්ගේ මාසික වැටුපක් තියෙනවානේ. ඒ වැටුපෙන් යම් ප්‍රතිශතයක් ලංකාවට අනිවාර්යයෙන් එවන්න ඕන. ඩොලර් විදිහට. ඔව් ඩොලර් විදිහට. මම ඒ අදහස් කරන්නේ ලංකාවේ රජයට එවන්න කියන එක නෙමෙයි. එයාගේ කවුන්ට් එකට. එයාගේ ආදායමෙන් මාසෙට හම්බෙන ගානේ 150ක් රයිට් අපි ලංකාවට යවන්න. අන්න ඒ තැනට එන්න ඕන. මට හිතෙන විදිහට මෙන්න මේ හතර හරියට ක්‍රියාත්මක වුණොත් අඩුම ගානේ දැන් මේ බලන විදිහට අපිට තව අවුරුදු 20කින්වත් ගොඩේමක් නැත්නම් මේ හතර ක්‍රියාත්මක වුණොත් අපිට හිතේ බලන්න පුළුවන් තව අවුරුදු 10කින් ගොඩ එන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ ඕන ඕක තමයි යන්න ඕන ප්‍රේම එක. ඔය ප්‍රේම එකත් අපි කරන වැඩේ කරන්න ඕන. දැන් සර් මේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරයෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට ඊටත් එහා පැත්තට ගියපුවාම ව්‍යවසායකයෙක් විදිහට සමාජීය ව්‍යාපාරික අවශ්‍යතා සහ අවස්ථා හඳුනාගෙන ඒවට මුහුණ දෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් විදිහට දැන් අපි ප්‍රශ්න අපි හැමෝම මුහුණ දීලා තියෙන ඩොලර් ප්‍රශ්නේ. දැන් පිරිසක් මේ රටින් යන්න කැමතියි. නමුත් අර අපේ තියෙනනේ අපේ මේ මුල් බැසගත්ත රටට තියෙන ආදරය අපි අපේ පවුල් ඒ දේවල් එක්ක පිරිසකට රටින් යන්න බැරුව ඉන්නවා. දැන් එතකොට මේ රට ගොඩ දාන්න ඩොලර් අරගෙන මේ රට ගොඩ දාන්න පුළුවන් මොකක් හරි විදිහක් තියෙනවද ඔබ දකින්න විදිහට? මම මේ කියන කතාව සමහර ලාවට 100% ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් මට හිතෙන දේ මම දන්නේ රටට මෙහෙම උදව් කරන්න කෙනෙක් ඉන්නවද කියලා. නමුත් මට හිතෙනවා අනිවාර්යෙන් මේ වටපිටාව ඇතුලේ අපිට ෂෝට් ටර්ම් ප්ලෑන් ගැන කතා කරන්නත් ලෝන් ටර්ම් ප්ලෑන් ගැන කතා කරන්නත් අපිට අනිවාර්යෙන් මුදල් තියෙන්න ඕන. මම කියන්නේ රුපියල් නෙවෙයි ඩොලර්ස් තියෙනවා. ඒ නිසා පළවෙනි දේ අපිට හරි මොනවා හරි ක්‍රමයකින් අපිට ලෝකයේ අනෙක් රටවලින් සැලකිය යුතු ණය මුදලකට යන්න වෙනවා. ඒක ඉතින් කරන්න වෙනවා. ඒකෙන් තමයි මේ ගොඩ දාන්න තියෙන්නේ මට හිතෙන විදියට. ඒකත් අපි දැන් හිතමුකෝ උදාහරණයක් මම දන්නේ මෙහෙම ණය ගන්න මොකද්ද කරන්න ඕනි කියන එක නෙමෙයි මම කියන්නේ. හරි මීට කලින් ණය මුදල් ගන්නකොට මේ වැඩේ කරලා තිබ්බනම් අද මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. පැහැදිලි. මොකද දැන් මම කියන්නේ දැන්වත් අපි කරන්න ඕනේ. අපි හිතමු අපිට හරි ඩොලර් බිලියන 10ක් තියෙනවා කියලා ඩොලර් බිලියන 10ක ණයක් තියෙනවා කියලා. මේකෙන් අනිවාර්යයෙන්ම යම් මුදලක් අපි හිතමු ඩොලර් බිලියන 2ක් විතර 2.5ක් විතර මම දන්නේ මේ කියන සංඛ්‍යාව වැරදි වෙන්න පුළුවන් ප්‍රායෝගික නොවෙන්න පුළුවන් ඒක කතා කරන්න තමයි රටේ ඉකොනොමිස්ට්ලා ඉන්නේ මම ඉකොනොමික්ස් කෙනෙක් නෙවෙයි හරි එතකොට අපි තුන් ඩොලර් බිලියන 10ක් අපිට තියෙනවා කියලා හම්බෙනවා කියලා මේ මීට කලින් මේක නොකරපු එකේ ප්‍රශ්නවා දැන් මම මේ විදින්නේ හරි දැන්වත් කරන්න ඕන වැඩේ තමයි මම කියන්නේ ඒකෙන් ඩොලර් බිලියන 2ක් විතර පාවිච්චි කරලා ඔය දැන් තියෙන ගෑස්ද පෙට්‍රල්ද හරි ප්‍රශ්නේ තියෙනවානේ මූලික අවශ්‍යතා ටික මේව අඩු කරන්න බෑ වෙලා. හරි. හොඳටම ෂුවර් මේව අඩු කරන්න බෑ. ඒතකොට මේක මේ මිල හරි මේ ගානෙම තියාගෙන සැපයුම පවත්වා ගන්න අරකින් කොටසක් වැය කරන්න. ඒක තමයි පළවෙනි දේ. මොකද දැන් මේ වෙලාවේ මිනිස්සු ඇත්තටම කියන්නේ පෙට්‍රල් මිල අඩු කරන්න කියලා නෙමෙයි. ඩීසල් මිල අඩු කරන්න කියලා නෙමෙයි. වැඩි තමයි. කොහොම හරි දෙන්න නේද? අඩුම ගානේ කියන්නේ මේ මිලට හරි දෙන්න කියලා කියන්නේ. මොකද මේ පෙට්‍රල් පෝලිං වල ඩීසල් පෝලිං වල හරි වැය වෙන්නේ මිනිස්සුන්ගේ අපි කියන්නේ අර වැඩ කරන පැය ගන්න මේ ආර්ථිකයට එකතු කරගන්න පුළුවන් කාලේ. කම්කරුවෙක්ද වෙන වෘත්තිකයෙක්ද කවුරුණත් කමන්නේ මේගොල්ලෝ දවසේ වැඩ කරන පැය ගන්නවා මේක තුයි. හරි. වර්කින් අවර්ස් කියන තමයි නැති වෙන්නේ. ඒතර රටේ ප්‍රොඩක්ටිව් දැන් ගාමන්ට් එක්ක වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ව්‍යාපාර කරන්න පුළුවන් එක්ස්පෝර්ට් කම්පැනි එක්ක වෙන්න පුළුවන් මැනුෆැක්චරර් එක්ක වෙන්න පුළුවන් මේ ඉන්න මිනිස්සුනේ පොලිමේ. ඒතර මේ මිනිස්සු වැඩ කරන කාලේ නැති වෙන්නේ. ඒතර රටේ ප්‍රොඩක්ටිවිටි එකනේ අඩු වෙන්නේ. ඒ නිසා මොකක්ද වෙන්නේ මේ මුදලටම මේ මිලටම මේව සපයන එක තමයි පළවෙනි. ඒතර ඒක එකක්. ඒතර ඒකෙන් දැන් අපි හිතමුකෝ අර ඩොලර් බිලියන 10කින් දෙකක් ඔකට අන්නේ ඉතුරු 8 මේ පෝෂන්ස් මං කියනවා මේ අනුපාත මේවා වෙනස් මේ මම මේ කියන්නේ මට හිතෙන දේ ඒවා ඉකොනොමිස්ලා හරහා ඒවා අහන්න ඕනේ. එතකොට ඉතුරු එකෙන් යම් කොටසක් හිතන්නකො ඩොලර් බිලියන 4ක් කියලා. ඒක අනිවාර්යෙන් දෙන්න වෙනවා මේ රටේ මිඩල් ස්කේල් හරි මධ්‍යම පරිමාණ මොනවාද ප්‍රොඩක්ෂන්ස් කරන ඒ කියන්නේ ස්වයං රැකියාව වගේ ව්‍යාපාර ස්වයං රැකියාව නෙමෙයි අතන පණු මම කියන්නේ එක්ස්පෝර්ට් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරලා එක්ස්පෝර්ට් කරනවා මිනිස්සුන්ට. මං හිතන්නේ මේ රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර නාම තියෙන ඒගොල්ලන්ට මේ මුදල අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට මේක අරන් යන්න පුළුවන්. ඒගොල්ලන්ට ෆන්ඩ්ස් තියෙනවා. මම කියන්නේ එහෙම නෙමෙයි.
ෆන්ඩ්ස් නැතුව මේ කරගෙන යන්න බැරුව ඉන්න හැබැයි කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට මම කියන්නේ මුදල බෙදා දෙන්න කියන එක නෙමෙයි. මම කියන්නේ ඒගොල්ලන්ට ණය මුදලක් වශයෙන්. අද වෙද්දි බැංකුවකින් 10%ක ණය මුදලක් දීලා 10%ක ඉන්ට්‍රස්ට් එකක් අරගෙන ණය මුදලක් දීලා වෙලා මෙන්න මේක කරන්න කියලා කිව්වොත් මිනිස්සු කරනවා. මිනිස්සු හරි අනිවාර්යයෙන්. එතකොට අපිට හම්බෙන පොලියට වඩා වැඩි පොලියකට බැංකුව හරහා ව්‍යවසායකින්ට ණය මුදලක් දුන්නොත් හරි ඒක ඊට පස්සේ ඉන්ට්‍රස්ට් එකක් විදිහට අපිට ආදායමකුත් එනවනේ. මම කියන්නේ ප්‍රොෆිට් එක. ඊට අමතරව අවුරුද්ද ඇතුළත යම් ප්‍රමාණයක් අර කැපිටල් එකකට රිකවර් වෙනවා. හරි. ඒතර ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි දේ තමයි තව පෝෂන් එකක් අනිවාර්යෙන් ටුවරිසම් සංවර්ධනය කරන්න. සංචාරක ව්‍යාපාර සංවර්ධනය කරන්න අනිවාර්යෙන් දෙන්න. ඒකත් මම කියන්නේ ණය මුදලක්. ඒතර ඒක නැති වෙන්නේ නැහැ. දැන් මීට කලින් වෙලා තින වැඩි අපි ණය මුදලක් ගත්තා. ඒකෙන් එදිනෙදා කණ්ඩ බොන්න ඕන දේවල් ටික ගෙනාවා. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එකකට දැම්මා. ආයෙ සල්ලි හම්බෙන්නේ නැහැ. ඉවරයි. මම කියන්නේ ඒක නෙවෙයි දැන්. දැන් කරන්න ඕනේ මේ වෙලාවේ. ඊට අමතරව ඔය ටිකට අමතරව හරි ප්‍රධාන වශයෙන් මම කියන්නේ මේක. ප්‍රධාන වශයෙන්. හරි එතකොට අපි ටික කාලයක් මේක කරන් යනකොට අවුරුද්දක් කියලා හිතන්නකෝ. අර ණය අර මේ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයට දීපු ණය මුදල් තියෙනවනේ. ඒ ණය මුදල් වල පොලිය ගවර්න්මන්ට් එකට හම්බ වෙනවා. ඊට අමතරව මොකක්ද වෙන්නේ? ඒකේ කැපිටල් එකෙන් කොටසක් රිකවර් වෙනවා. ඊට අමතරව මේගොල්ලෝගේ ප්‍රොඩක්ට් ටික වැඩිලා මේගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා වගේ රටට ඩොලර් යම් ප්‍රමාණයක් එනවා. සරිකුළු ලෙස. ඒ වගේම ටුවරිසම් වැඩිනකොට ආපහු මම කියන ඩොලර්ස් යම් ප්‍රමාණයක් එනවා. මම කරනවා. මෙන්න මේ විදිහට ඉස්සරහට ගියොත් මට හිතෙනවා අවුරුදු 4-5ක් යද්දී ආපහු ඔය පෙට්‍රල් ඩීසල් යම් මට්ටමකට අඩු කරගන්න පුළුවන් කාලයක් එයි. තව අවුරුදු 10-12ක් යද්දී තව ටිකක් අඩු කරගන්න පුළුවන්. අන්න එහෙම ගිහිල්ලා ඒක සමතුලිත තැනකට එයි. ඒ නිසා දැන්වත් පාලකයෝ කල්පනා කරලා දැන්වත් අපි අර යෝජනා කරපු මම කියපු පොඩි අදහසක් විතරයි. ඉතින් මේක අඩු වැඩි විදිහට විග්‍රහ කරලා ගන්න වෙයි. හරි ඒ කරලා හරි ওই විදිහට ගන්න ණය මුදල තිරසාර විදිහට කළමනාකරණය කරොත් අපිට ගොඩ එන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්නේ මේ ගැටලුවට රට වර්තමානයේ පත්වන ගැටලුවට ප්‍රධානතම හේතුව ණය ගැනීම නෙවෙයි. ගත්තු ණය කළමනාකරණය නෙවෙයි. ඒක තමයි බරපතලම. දැන් එතකොට අපි වැඩසටහන මෙතනින් අපි අවසන් කරන්න යන්නේ. දැන් ටියුෂන් ශාස්ත්‍රයේ නිරත වෙන කෙනෙක් සහ ව්‍යාපාරික ලෝකයේ ඉන්න කෙනෙක් ව්‍යවසායකයෙක් විදිහට මේ විදිහට චරිත කීපයක බොහොම ආකර්ෂණීය විදිහට සැරිසරන හින්දා අපි ඒ කරුණුත් කතා කරේ. වෙනදා ටියුෂන් ශාස්ත්‍රය ගැන අපි මෙතෙන්ට අරගෙන එන චරිතත් එක්ක කතා කරන්නේ වෙනම පැත්තක්. ඉතින් අපි මේ ඒකත් එක්ක සම්බන්ධ කරලා අවසාන ප්‍රශ්නය බොහොම කෙටියෙන් අපි ආදරණීය දරුවන්ට මේ අමාරු අවස්ථාවේ කොහොමද ගොඩ එන්නේ කියලා පුංචි විනාඩි කිහිපයකින් අපි පුංචි අවවාදයක් දෙමු. ඔව් වචන දෙකයි. අධ්‍යාපනයම පමණයි. ඉතින් ඒ නිසා මේකෙන් මේ ක්‍රයිසිස් එකෙන් ගොඩ එන්න ඊට අමතරව මොකක්ද දෙන්නේ? ඉතින් මේ දරුවෝ තමයි මේ රට බාර ගන්න ඉන්නේ ඉස්සරහට. ඒ වගේම මොකක්ද දෙන්නේ? ඒ දරුවෝ තමයි කියන්නේ දැන් අපි අතරම අපේ ජීවිතේ කාලෙන් භාගයක් ගෙවලා ඉවරයි. ඒකට ඒ ඉන්න අයට තමයි ජීවත් වෙන්න තව ගොඩක් කාල තියෙන්නේ. හරි සරලම කිව්වොත් ජීවන චක්‍රයේ වැඩි දුරක් යන්න දෙන්නේ ඒගොල්ලන්. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් එතකොට අපි සිංහල වුණත් දමිළ වුණත් මුස්ලිම් වුණත් මේ මොකක් වුණත් මේ රටේ සවයිව් වෙන්නත් මේ රටේ සවයිව් වෙන්න බැරිම දවසක් ආවොත් වෙන රටකට ගිහිල්ලා සවයිව් වෙන්න වුණොත් ඒත් අපිට තියෙන්න ඕන ප්‍රධානම දේ අධ්‍යාපනය. ඒ නිසා මේකට ගොඩ එන්න තියෙන එකම පාර අධ්‍යාපනය. ඒ නිසා හරි අර අමාරුවෙන් හරි නැතිබරිකම කොහොම හරි දරාගෙන හරි අපි අර ඉස්සර කියනවා වගේ මේ වේලක් අර වේලක් කාලා හරි ඉගෙන ගත්තොත් තමයි පුතේ ගොඩ එන්නේ තියෙන්නේ. ඒක නිසා සරලම පණිවිඩය ඒක. අවසාන වශයෙන් අපිව බලාගෙන ඉන්න ආදරණීය දූ දරුවන්ට දෙමව්පියන්ට බොහොම අර්ථවත් පණිවිඩයක් අපි ලබා දුන්නා. ඉතින් බොහොම ස්තුතියි සර් අද දවසේ අපිත් එක්ක සහභාගී පිළිබඳව සර්ට සමුදෙනවා. ඉතින් අපි ආයිබෝවන් කියලා සීල වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ අපි දොහුවිලි අපේ වැඩසටහනට අද දවසේ අපිත් එක්ක සහසම්බන්ධ වුණේ මුළු ලංකාවම කෙමිස්ට්‍රි වලින් අතික්‍රමණය කරන ආදරණීය ගුරුතරුව සමන් ඉදිරිසිංහ සර්. ඉතින් සර්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් කාර්යබහුල ජීවන රටාවක් ඇතුලේ පන්ති රටාවක් ඇතුලේ දැන් අලුතෙනුත් පටන් අරන් තියෙන දැන් කොළඹත් ආක්‍රමණය කරන්න අතික්‍රමණය කරන්න ඇවිල්ලා ඉන්න මොහොතක කාලය වැය කරලා අපිත් සමග එකතු වීම පිළිබඳව ඉතින් හෙට දවසේ තවත් වැදගත් වැඩසටහනකින් ඔබ හමු වීම බලාපොරොත්තු වෙන අද දවසේ සමුගන්නවා. ඉතින් සමුගන්න පෙර මතක් කරනවා ඔබේ වෙළඳ දැන්වීම ඔබේ ව්‍යාපාරික දැන්වීම ඔබේ නිෂ්පාදන ක්‍රියාවලිය ඔබට අවශ්‍ය කරන ඕනම වෙළඳ දැන්වීමක් අපලවා ප්‍රචාරය කරවා ගන්න පටිගත කරවා ගන්න අපිට කතා කරන්න. ඉතින් අමතක කරන්න එපා තිරේ දිස්සන අපේ දුරකථන අංකයට ඔබට වැදගත් ඔබ අනිවාර්යෙන් බලන්න ඕන දේවල් ඔබේ ජීවිතේට යමක් එකතු කරගන්න ඕන දේවල් විතරයි අපි හැමදාම අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තු ඉදිරියටම තියාගෙන අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනාට ස්තුතියි. ජයග්‍රාහී රටක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන වටපිටාව අපිම නිර්මාණය කරගමු. සුබ දවසක්.